කතා කරා මීට කලින් මහ බැංකුවේ කාර්යය 4ක් කතා කරලා තියෙනවා. මුදල් ප්‍රතිපත්ති ඔයගොල්ලන්ට මතක ඇති. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ගැන කතා කරා. ඔයගොල්ලන්ගේ ටියුට් එක බැලුවොත් ඊළඟට අපි කතා කරා මිල සංචිත කළමනාකරණය සම්බන්ධයෙන්. ඊළඟට විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ගැන කතා කරා. ඊළඟට මූල්‍ය පද්ධතිය අධීක්ෂණය ගැන කතා කරා. ඒක අද තියෙන්නේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම කියන එක. මම හිතන්නේ අද අපිට අපේ කාල වේලාව තුල මහ බැංකුවේ කාර්යයන් කියන මාතෘකාව අවසන් කරන්න ඊටකඩ ලැබෙවි කියලා මම හිතනවා. එතකොට ගත්තම අපි ව්‍යවහාර මුදල් කිව්වම ඔයගොල්ලෝ දන්නවා නේද? ඕනම රටක මහ බැංකුව විසින් තමයි කාසි හා නෝට්ටු නිකුත් කරන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙත් මුදල් නීති පන්තිට අනුව ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය තියෙන්නේ මහ බැංකුව වෙත. එතකොට එහෙම ගත්තාම මේවල අපි කියනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රවල අහනවා ඔය ලකුණු දෙකේ ප්‍රශ්න වලට legal tender කියන එක. එකෙන් අදහස් කරන්නේ මේ මොකක්ද කියලා ඔයගොල්ලන්ගෙන් අහනවා. ඒත් ඇත්තටම ගත්තාම මේ ඔයගොල්ලෝ මුදල් නෝට්ටුවක් අරගෙන ඒකේ බැලුවොත් එහෙම හැම මුදල් නෝට්ටුවකම ලියලා තියෙනවා ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම ගෙවීමක් සිදු කිරීම සඳහා නීතියෙන් වළංගුයි කියලා. අන්න ඒක තමයි මෙතනදී මේ අපි අදහස් කරන්නේ මොකද්ද ලීගල් ටෙන්ඩර් කියලා මේ නෛතිකව ඒ විදිහට ඒ මුදල් නිකුත් කරනු ලබන මුදල් නෝට්ටුව තුලින් ශ්‍රී ලංකාව තුළ ගෙවීම් කිරීමට ඒ අධිකාරී බලයක් තියෙනවා කියලා. එතකොට රජය වෙනුවෙන් මේ මුදල් නිකුත් කිරීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි මුල් කාලේ අපි ඕගොල්ලෝ දන්නවා මේ රන් කාසි විවිධ ලෝහ වලින් හදපු කාසි ඒ වගේ භාවිතා කරා. නමුත් අද වෙනකොට අපි භාවිතා කරන්නේ අපි ෆියට් මනි කියලා කියනවා. ඒ කියන්නේ අර මේ නෛතික පුද්ගල භාවය නිසා තමයි මේ මුදල් නෝට්ටුවට ඒ බලය ලැබිලා තියෙන්නේ. එහෙම නැතුයි කොලේ ඒක ඒ වගේ බලයක් නැහැ. ඒකයි මෙතනදී අදහස් කරන්නේ. ඒකට ඒකයි මේ ලීගල් ටෙන්ඩර් කියලා අදහස් කරන්නේ මේ මුදල් කොලය තුල. එහෙම නැත්නම් කාසිය තුල. ඒ වගේ යගයක් නැති වුණාට නමුත් මේකේදී මේ අධිකාරීමය බලය ඇතුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනවා. ඒකට ඒකට තියෙනවා ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා ඒ නීතියේ වළංගුභාවය තියෙනවා කියන්නේ. ඊළඟට මුදල් නිකුත් කිරීමේදී මුදල් නෝට්ටුවේ එහෙම නැත්නම් කාසියේ හැඩය වටිනාකම වෙනස් ලක්ෂණ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය මුදල් අමාත්‍යවරයාගේ අවසර ඇතිව තීරණය කරනවා. කලින් කාලට ඔයගොල්ලෝ දැකලා ඇති විවිධ මොනවද කාසි තිබිලා තියෙනවා. ඊළඟට මුදල් නෝට්ටු තිබිලා තියෙනවා. ඉතින් එහෙම ගත්තම අපි එතනදී අදහස් කරන්නේ ඔයගොල්ලන්ට මතකයි මම හිතන්නේ අර රුපියල් 200ක එකක් තිබුණා. රුපියල් 5000 එක රුපියල් 1000 තියෙනවා. ඉස්සරහ ලොකු නෝට්ටුවක් ඊට පස්සේ දැන් ආපහු තියෙනවා කුඩා නෝට්ටු. ඒ වගේ ගත්තාම එක හැඩයන් ඒ හැඩයන් තීරණය කරන්නේ මහ බැංකුව. නමුත් මුදල් අමාත්‍යවරයාගේ අවසරය ඇතුව තමයි ඒ විදිහට ඒ හැඩය තීරණය කරන්නේ. ඒකයි මෙතන කියන්නේ මුදල් නිකුත් කිරීමේදී නෝට්ටුවේ කාසියේ හැඩය වටිනාකම ඊළඟට වෙනස් ලක්ෂණ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය මුදල් අමාත්‍යවරයාගේ අවසරය ඇතිව තීරණය කරනවා කියලා. එතකොට අපි ගත්තාම ඊළඟට ව්‍යාජ මුදල් නිකුත් කිරීමට නොහැකි වන පරිදි දියුණු කළ ආරක්ෂක උපක්‍රම යොදා ගන්නවා. ඒකට ඒක ඕනම රටක කරන දෙයක්. ඒක තියෙනවා ආරක්ෂිත ලක්ෂණ. ඒවා තීරණය කරලා ඒකට එකකින් අදහස් කරන්නේ ඒවා මුදල් ව්‍යාජ ලෙස නිකුත් කිරීමට නොහැකි වන පරිදි හැම පියවරක්ම ගන්නවා කියලා. ඒකට දැන් අපි ගත්තොත් එහෙම මේ ලක්ෂණ නැත්නම් විශේෂයෙන්ම දැන් අපි මුදල් තැන්පත් කරන්න ගියොත් නේද මැෂින් එකක් මාර්ගයේ. එහෙම නැත්නම් අපි බැංකුවකට ලබා දුන්නාම යාලා මැෂින් එකේ ගණනකොට අත්දැකීම් අනුව. ඉතින් එයාට පුළුවන්
ව්‍යාජ මුදල් තියෙනවා නම් ඒක හඳුනා ගන්න. නමුත් ඒකේ වඩා හොඳ දේ වෙන්න ඕන ඒ විදිහට ව්‍යාජ මුදල් නිකුත් කිරීමට නොහැකි වෙන පරිදි ඒ ආරක්ෂිත පියවරයන් අනුගමනය කරලා තියෙන්න ඕන කියලා. ඊළඟට ඕගොල්ලෝ දන්නවා මුදල් පාඩම් ගැන කතා කරලා තිබ්බ මේක ඩිප්ලෝමා ලෙවල් එක. එතකොට එහෙම කතා කරනකොට හොඳ මුදලක ලක්ෂණ කියලා තියෙනවා. ඒකට අපිට පහසුවෙන් හඳුනා ගන්න ඕන, පහසුවෙන් එහා මෙහා ගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? එතකොට ඒ ක්‍රේ ශක්තිය ආරක්ෂා වෙනවා වගේ හොඳ මුදලක ලක්ෂණ තියෙනවා. ඒකට ඒක මෙතන ටියුට් එකේ දාලා තියෙනවා. හොඳ මුදලක ලක්ෂණ පිළිබඳව කාසි හා නෝට්ටු නිකුත් කිරීමේදී සැලකිල්ලට ගත යුතුයි කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපිට මං කිව්වා ඉස්සෙල්ලා රුපියල් 1000 තියෙනවා විශාල නෝට්ටුවක් තියෙනවා ඒ වගේම කුඩා එකක් තියෙනවා. ඒකට අපි සාමාන්‍ය අපිට මුදල් ලැබෙනකොට අපි කැමති නැහැ මම ගත්තාම මේ ලොකු 1000 ගන්න. මොකද ඒක පර්ස් එකෙන් එළියට පනිනවා. අපි කැමති පර්ස් එකෙන් ඒ මුදල් වලට කිසිම හානියක් නොවන පරිදි තියාගන්න පුළුවන් ක්‍රමයකට තමයි අපි ගන්න. ඒකට අන්න ඒ වගේ දේවල් අපි සැලකිල්ලට ගන්න ඕන මේ මුදල් නිකුත් කරනකට. එතකොට මෙහෙම ගත්තාම දැන් ඉස්සර අපි ගත්තොත් එහෙම මුදල් කාසි හා නෝට්ටු භාවිතය ගොඩක් ඉහළයි. නමුත් අද වෙනකොට විවිධ ගෙවීම් ක්‍රම තියෙන නිසා විද්‍යුත් මාර්ගයෙන් කරන්න පුළුවන් ගෙවීම් ක්‍රම තියෙන නිසා කාසි හා නෝට්ටු භාවිතය අපි ගත්තොත් මොකද දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ගත්තොත් 1970 දී 6.8ක ප්‍රමාණයක් ගත්තත් අද 2%කට විතර අඩු වෙලා තියෙනවා. ඊළඟට M2 වල පිපුරුල් මුදල් සැපයීම M2 වල percentage මේ ප්‍රතිශතයක් විදිහට අපි ගත්තොත් එහෙම 1970 දී ඒක 30ක් වුණා කාසි හා නෝට්ටු. නමුත් අද වෙනකොට ඒක 9% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේ තියෙනවා කාසි හා නෝට්ටු භාවිතය. නමුත් ඒකේ කියන්නේ ප්‍රමාණය ගත්තොත් විශාලයි. මොකද ගන්දෙනු ප්‍රමාණය වටිනාකම ගත්තොත් විශාල වෙලා තියෙනවා. නමුත් අපි මේ ප්‍රතිශතයක් විදිහට සාපේක්ෂව ගත්තොත් එහෙම කාසි හා නෝට්ටු භාවිතය අඩු වෙලා තියෙනවා. මොකද විද්‍යුත් මුදල් භාවිතය කරලියට ඒවත් සමග. ඉතින් එතකොට තව ගත්තොත් අපි පිරිසිදු මුදල් දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය ක්ලීන් නෝට් පොලිසි කියන එක. එතකොට ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම දියුණු රටවල් අපි ගත්තොත් දියුණු රටවල් ගත්තොත් ඒ රටවල් වල ගොඩක් ගත්තාම ඒ නෝට්ටු පළුදු වීම වලින් තොරයි. ඒවල අස්සන් ගහලවත් කියන්නේ මේ ඊට ප්‍රින්ට් කරාට පස්සේ අස්සන් ගැසීම් එක ලිපින ලිවීම මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවත් ඇත්තටම මේ පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය නෝට්ටු ප්‍රතිපත්තිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. මොකද ඔයගොල්ලෝ දැකලා ඇති මහ බැංකුවෙන් ඔය ඉකොන්නයිකන් වගේ මේ වැඩසටහන් රූපවාහිනිය තුලින් එළි දක්වනකොට ඊළඟට වෙනම ප්‍රචාරණ දැන්වීම් විදිහට ඊළඟට ඔය මුදල් මේ භාවිතා කරන කියන්නේ බැංකුවල ඊළඟට ඔය හයිවේ වල මේ හයිවේස් වල ගහලා තියෙන ඔය මුදල් ලබා ගන්න තැන් වල ගහලා තියෙනවා මේ පිරිසිදු මුදල් නෝට්ටු භාවිතා කිරීමේ අගය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි හිතමු අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාව සේවාමය වශයෙන් අපි හිතමු සංචාරක සේවාමය වශයෙන් අපිට දියුණු කරන්න අවශ්‍යයි. එහෙම දියුණු කරන්න අවශ්‍ය වෙනකොට එහෙම ඒක වෙලාව එහෙම ගත්තාම ඒකට යම්කිසි පුද්ගලයෙක් මුල්වරට හිතමු එයා කටුනායක එයාපෝට් එකෙන් එනවා ගුවන්තොටුපොළින් එනවා. ඉතින් එනකොට සාමාන්‍යයෙන් අපි හිතමු එයා ඩොලර් දීලා රුපියල් ගන්නවා. ඒකට අපිට හිතමු නෝට්ටු එනවා. ඒ නෝට්ටු ගොඩක් අර paludu වෙච්ච පරණ වෙච්ච අර ඒ වගේ මේකකින් එයාට ලැබුණොත් එයාට ඉස්සෙල්ලම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිවන හැඟීම අපි කියන ඉම්ප්‍රෙෂන් කියලා. ඒක නරක එකක්. නමුත් අපි ගත්තොත් පිරිසිදු මුදල් වලින් අපිට ඒ මුදල් දෙන්න පුළුවන් නම් එතකොට එතනින් එනවා එයාට උනත් මේ රට බොහොම කියන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන රටක් කියලා. එතකොට අන්නේ ඒකයි. එතකොට ඒ වගේ එක තමයි පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය කියලා
මහ බැංකුව මේ සඳහා තියෙනවා මහ බැංකුවේ කවුළු විවෘත වෙලා තියෙනවා. ඒවට මේ පළුදු වෙච්ච මුදල් ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. දුන්නාම ඊට සමානව ඒ අලුත් මුදල් නෝට්ටු වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ රටේ පුරවැසියන් තුල මේ පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව වැටහීමක් ඇති කරන්න. ඒ වගේම මෑතක ඉඳන් ඒ වගේ පළුදුණු යම් කිසි ලියපු ඒ වගේ ඒවා ගත්තොත් එහෙම ඒක කවුරුවත් ඒ ගනුදෙනු කරන්න එක බාරගන්නේ. ඒ තුලින් උනත් බලාපොරොත්තු වෙන්නේ එතකොට මිනිස්සු තුල ඒ හැඟීමක් ඇති වෙනවා මම මේ පළුදු නෝට්ටුවක් එහෙම භාවිතා කරනවා නම් ඒක ඒ තුලින් ඒ තමන්ගේ ගෙවීම් කරන්න හම්බ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේ දේවල් තියෙනවා. සමහරවිට ඒ වගේ පොඩ්ඩක් හරි පළුදු වෙච්ච ඒවා තියෙනවා නම් බැංකුවල මුදල් තැන්පත් කරන්න යද්දී පවා ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගනුදෙනුකරුවන්ට. ඒක නිසා මේ පිරිසිදු මුදල් නෝට්ටු පිළිබඳ ප්‍රතිපත්තිය අද වෙනකොට ගොඩක් සාර්ථක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මුදල් නමන්නේ නැතුව ඒ වගේ තියෙනවා. ඒකට මේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වගේ දෙයක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ මේ කාර්ය සම්බන්ධයෙන්. අපි වෙනම තව කතා කරන්න තියෙනවා දෙපාර්තමේන්තු පිළිබඳව කතා කරනකොට මීට වඩා තව මොනවද මේ දෙපාර්තමේන්තුව විසින් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන කාර්යයන් කියන එක. ඒකට දැන් අපිට වැටහීමක් තියෙනවා මුදල් ප්‍රතිපත්තිය කාර්යයක් විදිහට ඊළඟට මොනවද සංචිත කළමනාකරණය පිළිබඳව බැංකු අධීක්ෂණය පිළිබඳව නේ ඒ හැම දෙයක් ගැනම අපිට දැන් යම් අවබෝධයක් තියෙන්න ඕන. ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නේ මමම මෙතනදී කතා කරන එක තමයි අපි කරන්නේ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතා කරා. මම අදත් මතක් කරනවා මේ පාඩම යනකොට ඔයගොල්ලන්ට එන ගැටලු තියෙනවා නම් ඒ ගැටලු අහලා निराකරණය කරගන්න කියලා. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමෙන් පස්සේ ඒ කාර්යයෙන් පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කාර්යයට යන්න. ඒක තමයි රජයේ බැංකු කරු ඊළඟට ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියන එක. එහෙනම් රජයේ බැංකු කරු ලෙස ක්‍රියා කිරීම, ෆිස්කල් නියෝජිත ලෙස ක්‍රියා කිරීම සහ ආර්ථික උපදේශක ලෙස ක්‍රියා කිරීම කියන එක. මෙතනදී ගත්තාම රජයේ බැංකු කරු කියලා ගත්තාම රජයේ බැංකු කියන්නේ මහා භාණ්ඩාගාරය මේක කියලා තියෙනවා. මහා භාණ්ඩාගාරේ හා කියන්නේ ට්‍රෙෂරි එක. ඊළඟට රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යෑම, එම ගිණුම් සඳහා නිෂ්කාශන පහසුකම් සැපයීම හා රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම අදාළ වෙනවා රජයේ බැංකු කරු ලෙස ක්‍රියා කිරීමට. එහෙනම් මහා භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යාම, එම ගිණුම් සඳහා නිෂ්කාශන ගෙවීම් පියවීම් කටයුතු පහසුකම් සැපයීම සහ රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම. මොකද මේ తాවකාලික අත්තිකාරම් කියන්නේ ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රය තුළ විතර අහන එකක්. මොකද මේ తాවකාලික අත්තිකාරම් සැපයීම කියන්නේ කියලා. ඒක తాවකාලික අත්තිකාරම් කියලා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායමින් 10% ප්‍රමාණයක් අත්තිකාරම් එහෙම නැත්නම් ණය විදිහට රජයට ලබා ගන්න පුළුවන් මහ බැංකුවෙන්. මොකද අර රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ඒ ගෙවීම් නොපිරිහෙලා කරගෙන යන්න, බාධාවකින් තොරව කරගෙන යන්න ඒ පහසු කිරීමට මූල්‍ය නීති පනත තුලින්ම රජයට අවශ්‍ය తాවකාලික අත්තිකාරම් ලබා දීමට මහ බැංකුවට ඒ කාර්යයක් විදිහට සිදු කරනවා මහ බැංකුව. ඒතර එන රජයේ අස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක්, ඒ කියන්නේ ඉතිරි ආදායමෙන් 10% ප්‍රමාණයකට සීමා වෙනවා. ඒ වගේම ඒක මාස 6කින් ආපහු මහ බැංකුවට ගෙවිය යුතුයි. ඒක නැවත ගන්න පුළුවන් ගෙවල. එතකොට ඒකම මේ සඳහා සතයක්වත් පොලී අය කරන්නේ නැහැ. එහෙනම් මේ తాවකාලික අත්තිකාරම් වල ලක්ෂණ අපි ගත්තොත් මොකද්ද? රජයේ
ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණය. රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක් තමයි මහ බැංකුව සපයන්නේ తాවකාලික අත්තිකාරම් ලෙස. ඊළඟට මේක මාස 6ක කාලයක් සඳහා රජයට දෙන්නේ. ඒ වගේම කිසිදු පොලියක් අය කරන්නේ නැහැ. ඒ විදිහට රජයේ වියදම් පියවගන්න මහ බැංකුව විසින් රජය වෙත తాවකාලික අත්තිකාරම් සපයනවා. ඊළඟට මහා භාණ්ඩාගාරය හා රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යනවා. ඒ වගේම එම ගිණුම් සඳහා නිෂ්කාශන පහසුකම් සපයනවා. එහෙනම් අපෙන් ඇහුවොත් රජයේ බැංකුකරු ලෙස ක්‍රියා කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා එහෙනම් අපිට ඔය ටික කියන්න පුළුවන්. මහා භාණ්ඩාගාරයේ හා රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යාම, එම ගිණුම් සඳහා නිෂ්කාශන පහසුකම් සැපයීම හා රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම. ඒ වගේම ඔයාලා එතනදී හොඳට මතක තියාගන්න ඕන රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම කියන එක අර්ථ දක්වන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ ඔයගොල්ලෝ සටහන් කරගන්නවා ඇති කියලා ප්‍රශ්න අහන්න නැතුවට. එතකොට తాවකාලික අත්තිකාරම් කියන්නේ මොකද්ද? රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක් මහ බැංකුවෙන් රජයේ දිනදා වියදම් පියව ගන්න ලබා ගන්න පුළුවන්. ඒ සඳහා පොලි අය කරන්නේ නැහැ. ඊළඟට පොලි අය කරන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම මාස 6කින් ඒක ආපහු ගෙවන්න ඕන කියලා කිව්වා නැවත ගන්න පුළුවන්. එහෙනම් ඒක අපේ රජයේ බැංකු කරු ලෙස ක්‍රියා කිරීම කියලා අපි අදහස් කරන්නේ. ඊළඟට රජයේ කියන්නේ ෆිස්කල් නියෝජිත යන්න රාජ්‍ය ණය කළමනාකරණය යනුවෙන් ඉහත නෙමෙයි ඒක හැදෙන්න ඕන පහත. පහත කියලා අපි අදහස් කරන්නේ අපි වෙනම රජයේ නියෝජිත කාර්යයන් කියලා මේකේ කතා කරනවා. එතකොට අන්න එතනදී ඒ කාර්යයන් යටතේ රාජ්‍ය ණය කළමනාකරණය ගැන අපි කතා කරනවා. එතකොට එතනදී අදහස් කරන්නේ මේ රාජ්‍ය ණය කළමනාකරණය කියලා ඒ රජයට අවශ්‍ය ණය අඩු පිරිවැයක් යටතේ සපයා දීම මහ බැංකුව විසින් සිදු කරන්න ඕන. ඒ කියන්නේ අපි ගත්තොත් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම් කර, ඊළඟට මහ බැංකු සුරැකුම්පත් වෙන්න පුළුවන්, ඊළඟට ස්වෛරීක්ත බැදුම් කර වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිකුත් කරලා රජයට අවශ්‍ය ණය ලබා දීම කරනවා රාජ්‍ය ණය කළමනාකරණය යටතේ. ඒක තමයි මෙතනදී ෆිස්කල් නියෝජිත කියන්නේ. එහෙනම් එතනදී රජයේ මේ අයවැය තුලින් එන වියදම් ඒකාබද්ධ අරමුදලින් කළ යුතු වියදම් පියව ගන්න අවශ්‍ය කරන ණය ලබා දෙන්නේ මහ බැංකුව. ඇත්තටම මෙතන මේ කාර්ය ගැන කියනකොට එතනදී යම් සමහරවිට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට එනවා මෙතනදී ගැටුම් ඇති වෙන අවස්ථාවක්. ගැටුම් කියලා කියන්නේ මෙතනදී අදහස් කරන්නේ එක පැත්තකින් අපි බලාපොරොත්තු වෙනවා අපි හිතමු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය සිදු කරනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ රජයට අපි මම කිව්වේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියලා. ඒකට අපි හිතමු අපිට යම් කිසි අවස්ථාවක උද්දමනයේ ඉහළ යන අවස්ථාවක්. ඒ උද්දමනයේ ඉහළ යනවා නම් අපි දන්නවා මොකද්ද මහ බැංකුව අනුගමනය කරන්න ඕන සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මුදල් සැපයුම අඩු කරන පොලි අනුපාතික ඉහළ දමන මුදල් ප්‍රතිපත්තිය. එහෙනම් මොකද්ද මං කිව්වේ මෙතනදී? මං කිව්වේ මුදල් ප්‍රතිපත්තිය යටතේ උද්දමනකාරී වාතාවරණයක් පවතිනවා නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ පොලි අනුපාතික ඉහළ දමන මුදල් සැපයුම අඩු කරන මුදල් ප්‍රතිපත්තිය. දැන් මෙතන මේ කාරණේ තියෙනවා රාජ්‍ය ණය කළමනාකරණය කියලා. එහෙනම් රාජ්‍ය ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? රජයට අවශ්‍ය කරන ඒ අරමුදල් ණය විදිහට අඩු පිරිවැයක් යටතේ ලබා දී. එහෙනම් එහෙම ගත්තොත් එක පැත්තකින් මුදල් ප්‍රතිපත්තිය සංකෝචනාත්මක එකක් වුණත් පොලි අනුපාතික ඉහළ දානවා. එහෙම ඉහළ පොලි අනුපාතික ඉහළ දැම්මොත් එහෙම
මං කිව්වා එදා මොකද්ද ෂණිකව කෙටි කාලින පොලි අනුපාතික ඉහළ යනවා ඊළඟට යම් කාල ප්‍රමාණයකට යටත් අනිකුත් සියලු පොලි අනුපාතික ඉහළ යනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? රජයට ණය ගන්න වෙන්නේ ඉහළ පොලි අනුපාතිකයක්. අන්න එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතන ගැටුමක්. එක පැත්තකින් අපිට සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය යටතේ පොලි අනුපාතික ඉහළ දමන්න වෙනවා. අනිත් පැත්තෙන් අපි රාජ්‍ය ණය කළමනාකරන කාර්ය කරනකොට රජයට අවශ්‍ය කරන අර මුදල් අඩු පිරිවැයක් යටතේ ලබා දෙන්න. අන්න එතකොට අන්න ඒ වගේ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. නමුත් දැන් ශ්‍රී ලංකාව වගේ කියන්නේ දියුණු වෙමින් පවතින රටවල් වල මේ විදිහට මේ වගේ කාර්යයන් සිදු කරාට අපි දියුණු මහ බැංකුවක් ගත්තොත් අපි ගත්තොත් ඇමරිකානු සංචිත බැංකුව ගත්තොත් ඉංගලන්ත මහ බැංකුව ගත්තොත් ඒ වගේ බැංකු සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? මිල ස්ථායීතාව සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව තමයි තමන්ගේ අරමුණු විදිහට ගන්නෙ. නමුත් මේ වගේ නියෝජිත කාර්යයන් සිදු කරන්නේ. ඒක නිසා මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙනවා. මේ වගේ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව. රජයට අවශ්‍ය ණය කළමනාකරණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැති නිසා. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දියුණු වෙමින් පවතින රටවල් වලට එව නෙමෙයි රජයේ යම් කාර්යයන් සිදු කරන්න සිද්ධ වෙනවා මහ බැංකු කාර්යයන් විදිහට. එතකොට අර මූලික පරමාර්ථ සහ මේ නියෝජිත කාර්යයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මෙතනදී මම අදහස් කරේ මොකද්ද? රාජ්‍ය ණය කළමනාකරණයත් මුදල් ප්‍රතිපත්තියත් යන දෙකම ක්‍රියාත්මක කරනකොට සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් රජයට අවශ්‍ය ණය අඩු පිරිවැයකට ලබා දෙන්න ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒක ඔයගොල්ලන්ට තේරුණා. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් මෙතනදී ගැටුම් ඇති වෙන රාජ්‍ය ණය කළමනාකරණය සහ මුදල් ප්‍රතිපත්තිය අතර නොගැලපීමක්. එහෙම නැත්නම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද කිව්වොත් එහෙම වෙන්නේ මොකක් නිසාද? එක පැත්තකින් මුදල් ප්‍රතිපත්තිය දැඩි එකක් වෙනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය ණය කළමනාකරණය යටතේ අපි අඩු පිරිවැයකට රජයට අවශ්‍ය ණය ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒකට අන්න මේ දෙක අතර ගැටුමක් ඇති. තේරුණාද ඔයගොල්ලන්ට ඒක? ඊළඟට ගත්තොත් මොකද්ද? රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම. එහෙනම් රජයේ ආර්ථික උපදේශක ලෙස රජයේ කටයුතු කරනවා. එහෙනම් රටේ මූල්‍ය තත්ත්වය ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා මහ බැංකුවේ අරමුණු ඉටු කර ගැනීමට රාජ්‍ය අයවැයෙන් වෙන බලපෑම ඇතුළත් කෙට කියලා තියෙන මේක ඇතුළත් කොට සෑම වසරකම සැප්තැම්බර් 15ට පෙර ලබා දෙන රහස්‍ය වාර්තාව. මේ වාර්තාවට කියනවා සැප්තැම්බර් 15 වාර්තාව කියලා. රහස්‍ය වාර්තාව. දැන් ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රවල සමහර වෙලාවට අහනවා මොකද්ද මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන වාර්තා දෙකක් නම් කරන්න, තුනක් නම් කරන්න. එහෙනම් ඒකට එකක් මතක තියාගන්න ඕන. මොකද්ද මේ සැප්තැම්බර් 15 ලබා දෙන මුදල් අමාත්‍යවරයාට ලබා දෙන රහස්‍ය වාර්තාව. එහෙනම් ඒකේ තියෙන්නේ මොකද්ද? රටේ මූල්‍ය තත්ත්වය කොහොමද? ඒ කියන්නේ ගත්තාම මූල්‍ය තත්ත්වයේ ආයතන ඊළඟට වෙළඳපොලේ තියෙන ද්‍රව්‍යශීලතාව ඒවා සම්බන්ධ තොරතුරු ඇතුළත් ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද දැන්? දැඩි එකක්ද? ලිහිල් එකක්ද? එතකොට ඊළඟට මහ බැංකුවේ අරමුණු ඉටු කර ගැනීමට රාජ්‍ය අයවැයෙන් වෙන බලපෑම. එහෙනම් ඒකට කියන්න පුළුවන් අපි මේ කාලේ ප්‍රමුඛත්වය දෙන්නේ 4ත් 6ත් අතර වෙන අන්තරයක අපේ උද්දමන අනුපාතිකය පවත්වාගෙන යන්න. එහෙනම් රජයේ විශාල වශයෙන් ණය ලබා ගත්තොත් එහෙම මුදල් සැපයීම වැඩි වෙලා මේකට බලපෑම් වෙන්න පුළුවන්. ඒත් අන්න ඒ හැම තොරතුරක්ම ඇතුළත් කරලා සැප්තැම්බර් 15ට පෙර ලබා දෙන රහස්‍ය වාර්තාව. එහෙනම් අන්න රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම යටතේ එකක්. ඊළඟට රජයේ හෝ රජයේ ආයතනයක් අලුත් ණයක් ලබා ගන්නා විට එමගින් මූල්‍ය තත්ත්වයට වන බලපෑම පිළිබඳ උපදෙස් දීම. ඒක රජයේ හෝ රාජ්‍ය ආයතනයක් නව එහෙම අලුත් ණය ලබා ගන්න යනවා නම් ඒ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයෙන් අහනවා මේකේ තත්ත්වය පිළිබඳව. කියන්නේ මේක ලබා ගත්තොත් මොකද්ද ඇතිවන තත්ත්වය කියලා.
ඒක සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්. ඉතින් එතකොට ඒ රජය හෝ රජ ආයතනයන් ණය ලබා ගන්නා විට රටේ මූල්‍ය තත්ත්වයට ඇතිවන බලපෑම පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ඕන මහ බැංකුව විසින්. එහෙනම් ඒක අපි සලකන්නේ මොකක් විදිහටද? රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියලා. ඊළඟට මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති සමග නොගැටෙන ලෙස කටයුතු කිරීමට රජයට නිර්දේශ කිරීම. එහෙනම් එතනින් අදහස් කරන්නේ මුදල් මණ්ඩලයේ උද්දමනය පාලනය කරන ප්‍රතිපත්තියක් යටතේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එහෙනම් ඒ වගේ අවස්ථාවක පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට මේ රජය විසින් කතා මේ ක්‍රියාවට නංවන පිස්කල් ප්‍රතිපත්තියත් මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන මුදල් ප්‍රතිපත්තියත් අතර ගැටුම් නොගැටෙන ලෙස කටයුතු කරන්න ක්‍රියා කරනවා කියන එක. ඇත්තටම මෙතනදී කතා කරනකොට මේ පිස්කල් නියෝජිත රජ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියන එකේදී මට මෙතනදී මතක් කරන්න ඕන මොකද විභාග ප්‍රශ්න සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ අවස්ථාවකදී කියන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්. දැන් අපි පහුගිය ප්‍රශ්න පත්‍රවල දැකලා තියෙනවා මුදල් ප්‍රතිපත්තිය හෝ පිස්කල් ප්‍රතිපත්තිය. හරි? එකිනෙකට ස්වාධීනව ක්‍රියාවට නැංවිය නොහැකිය. මොකද්ද මම කියපු ප්‍රශ්නය? මුදල් ප්‍රතිපත්තිය හෝ පිස්කල් ප්‍රතිපත්තිය එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක කළ නොහැකිය. ඔබගේ අදහස් දක්වන්න කියලා. ඒ වගේ එකක් ආවොත් අපි හිතුවොත් මොකද්ද මේ කවුද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? මහ බැංකුව. පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මුදල් අමාත්‍යාංශය. එහෙනම් මේ ස්වාධීනව කියන්නේ මොකද්ද? පිස්කල් තත්ත්වය ගැන ඇහැ අරලවත් බලන්නේ නැතුව මහ බැංකුව තනියම ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැතුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් බෑ. ඊළඟට පිස්කල් ප්‍රතිපත්තිය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් මහ බැංකුව ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු සැලකිලිමත් වීමක් වෙන්නේ නැතුව පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් බෑ කියන එක. එහෙනම් එකිනෙකට ස්වාධීනව කියන්නේ එකක් අමතක කරලා මේක අමතක කරලා අර එහෙම ක්‍රියාත්මක කරන්න බෑ. මේ දෙකේම අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි කියන. මොකද හේතුව මේ දෙකම බලපානවා ආර්ථික කටයුතු වලට. එතකොට යම්කිසි අවස්ථාවක මහ බැංකුව අනවශ්‍ය විදිහට සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා පොලි අනුපාතක ඉතා ඉහළ මට්ටමකට දැම්මොත් එහෙම මොකද්ද වෙන්නේ? පිස්කල් ප්‍රතිපත්තිය යටතේ එයාලට කියන්නේ රජයට ණය ගන්න වෙන්නේ තමන්ගේ අයවැය හිඟේ පියව ගන්න ඉහළ පොලි අනුපාතය. එයාගේ තියෙන අයවැය පාත්‍රය තවත් පුළුල් වෙනවා. අනිත් පැත්තෙන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් යටතේ මුදල් සැපයීම අඩු කරන්න ක්‍රියා කරනකොට පිස්කල් ප්‍රතිපත්තිය යටතේ පුළුවන් තරම් ණය අරගෙන ණය වැඩිවීමක් කළා. ඒ කියන්නේ මුදල් සැපයීම ආර්ථිකය තුළ වැඩි කිරීමක් කෙරුවොත් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. එහෙනම් මේ දෙක අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. එතකොට ඒක නිසා තමයි දැන් මෙතනදී රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම යටතේ මොකක්ද එකක් තියෙන්නේ? සෑම වසරකම සැප්තැම්බර් 15ට පෙර මේ රාජ්‍ය අයවැය පිළියෙල කිරීමට අවශ්‍ය වෙන තොරතුරු, ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය, රටේ මූල්‍ය තත්ත්වය, ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා මහ බැංකුවේ අරමුණු පිළිබඳව ලබා දෙනවා මුදල් අමාත්‍යවරයාට රහස්‍ය වාර්තාව. ඒ රහස්‍ය වාර්තාවේ අඩංගු කරුණු බලලා තමයි බොහෝ වෙලාවට නොවැම්බර් වල ඉදිරිපත් කරන අයවැය හදන්නේ. අයවැය පිළියෙල කරන්නේ. නෑ එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අයවැය වාර්තාව පිළියෙල කරන්න මොකද්ද ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ? මහ බැංකුව විසින් දෙන මේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ආර්ථික තත්ත්වය පිළිබඳව ලබා දෙන රහස්‍ය වාර්තාව සැලකිල්ලට ගන්න. අන්න එතන යම් අවස්ථාවක් ලබා දීලා තියෙනවා මූල්‍ය නීති පනතෙන්ම. මොකද්ද මේ මුදල් ප්‍රතිපත්තියයි පිස්කල් ප්‍රතිපත්තියයි එකිනෙකට අන්‍යෝන්‍ය ලෙස
කටයුතු කිරීමට. ස්වාධීනව නෙමෙයි එකිනෙක හා යැපෙන මට්ටමක කටයුතු කිරීම. ඊළඟට නව ණයක් ලබා ගන්නා විට ඒ වගේ මූල්‍ය තත්වයට වෙන බලපෑම පිළිබඳව උපදෙස් දීම කියන්නේ ඒත් එහෙමයි. එහෙනම් රජය විසින් ණය ලබා ගත්තොත්, රාජ්‍ය ආයතනයක් විසින් ණය ලබා ගත්තොත් අපේ මේ මූල්‍ය තත්වයට වෙන බලපෑම මොකක්ද කියලා මහ බැංකුව උපදෙස් ලබා දෙනවා. ඊළඟට මුදල් ප්‍රතිපත්ති සමග නොගැටෙන ලෙස කටයුතු කිරීමට නිර්දේශ ලබා දෙනවා. අපි හිතමු යම්කිසි අවස්ථාවක ලෝක තෙල් මිල ඉහළ යනවා. ලෝක තෙල් මිල ඉහළ යනකොට හිතනවා අපි හිතමු මැතිවරණ වර්ෂයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී රජය උත්සාහ කරන්නේ මොකද්ද? අර තෙල් මිල ඉහළ ගියොත් එහෙම ඒක ජනතාවට මේ ඒක නොදැන රජයේ විසින් නේද දරා ගන්න. අපි හිතමු මේ වගේ අවස්ථාවක්. අන්න ඒ වගේ වෙලාවක වුණත් කැබිනට් මණ්ඩලයට රජයට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. නමුත් මෙහෙම ක්‍රියා කරොත් විශාල වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙන්න සිද්ධ වෙනවා මේ තෙල් සංස්ථාවට. මොකද මේ වෙළඳපොළ මිලයි මේ සත්‍ය වශයෙන් ලබා දෙන මිලයි අතර වෙන පාඩුව පියව ගන්න කියලා. එහෙනම් එතකොට මොකද සිද්ධ වෙන්නේ? තවත් අයවැයෙහි තියෙන හිඟේ තව දුරටත් පුළුල් වෙනවා. එතකොට බදු පනවන්න වෙනවා. එහෙනම් එහෙම කරපුවාම මොකද්ද වෙන්නේ? ජනතාව මත පනවන තවත් වක්‍ර බද්දක් බවට ඒ වගේ තීන්දුව తీරන වෙනවා. අන්න ඒ වගේ දේවල් මහ බැංකුවට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට රජයේ බැංකුකරු ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක යන එක යටතේ ආර්ථික උපදේශක ලෙස ක්‍රියා කිරීම කියන එක කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම ආර්ථික උපදේශක රජයේ බැංකුකරු ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියන එක යටතේ මම ඒක කිව්වේ. ඒ වගේම ගත්තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව විදේශ රාජ්‍ය හා නියෝජිත ආයතන සමග කටයුතු කිරීමේදී රජය නියෝජනය කරමින් මහ බැංකුව විසින් කටයුතු කරනවා. ඒ වගේම විවිධ පනස් සහ වැඩපිළිවෙළවල් යටතේ නියෝජිත කාර්යයන් කරන්නත් මහ බැංකුවට සිද්ධ වෙනවා මේ රජයේ නියෝජිතයෙක් විදිහට. ඒක ගත්තොත් එහෙම දැන් අර්ථසාධක අරමුදල විනිමය සම්බන්ධයෙන් නීති රීති පැනවීම, ඊළඟට මූල්‍ය ව්‍යාපාර පනත, ඊළඟට කල්බදු සමාගම් පන්ති යටතේ ඒ ආයතන නියාමනය හා දීක්ෂණය කිරීම, ඒ වගේ දේවලුත් කරනවා. ඒකත් ගන්න පුළුවන් අපිට මේ රජයේ නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීම කියලා. එහෙනම් රජයේ බැංකුකරු, ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක කියන එකේ ගැන සම්බන්ධයෙන් තමයි අපි දැන් කතා කරන්නේ. ඒ ගැන ඔබට තියෙනවද යම් පැහැදිලි කිරීම කරගන්න? අපි ඊළඟ කාර්ය වෙන්නේ බැංකුව ලෙස කටයුතු කිරීම. හරි, බැංකුවල බැංකුව. එහෙනම් රජ මහ බැංකුවල බැංකුකරු ලෙස ක්‍රියා කිරීම කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. එතකොට එහෙම ගත්තාම මේකේ තියෙනවා බැංකුවල ගිණුම් පවත්වා ගැනීම. එහෙනම් මහ බැංකුව තුල බැංකුවල ගිණුම් පවත්වාගෙන යන අන්තර් බැංකු ගනුදෙනු නිෂ්කාශනය කිරීම හා කෙටි කාලීන ණය පහසුකම් සැපයීම මේ යටතේ සිද්ධ වෙනවා. එහෙනම් අපි අදහස් කරන්නේ බැංකුව ලෙස ක්‍රියා කිරීම කියලා. එහෙනම් මේ වාණිජ්‍ය බැංකුවල ගිණුම් පවත්වාගෙන යනවා, අන්තර් බැංකු ගනුදෙනු නිෂ්කාශනය කිරීම කරනවා, ඊළඟට කෙටි කාලීන ණය පහසුකම් සැපයීමක් කරනවා. එතකොට සාමාන්‍ය තත්ත්වය යටතේ ණය සපයනු ලබන්නේ රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුල. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? බාණ්ඩ එක්කෙනෙක් කියන්නේ මොකද්ද මේ සාමාන්‍ය තත්ත්වයේ යටතේ ණය සපයනු ලබන්නේ රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුලයි. මේක මේ ඉස්සර අපි කතා කරලා තියෙනවා. බලන්න පොඩ්ඩක් කවුරු හරි කියන්න මොකද්ද මේ ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුල කියලා කියන්නේ? අපි මේ ඉස්සර කතා කරා මොකද්ද? ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අපි කතා කරා. ඒත් අපි ඒ කතා කරනකොට අපි කිව්වා වෙළඳපොළ තුල
අධිද්‍රවශීලතාවයක් තියෙනවා නම් අපි ඒක අවශෝෂණය කරගන්නවා මහ බැංකුව. මොකක් කරලාද? රාජ්‍ය සුරැකුම්පත් විකුණලා. වෙළඳපොලේ ඉන්න අය වෙළඳපොළ පාර්ශවකරුවන් ඒ තුල ආයෝජනය කරලා කරපුවාම මේ මුදල් මහ බැංකුවට එනවා. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ? අපිට අර පොලි අනුපාතික කොරිඩෝව තුල කෙටි කාලින පොලි අනුපාතික තියාගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු නම් වෙළඳපොලේ බැංකුව තුල ද්‍රවශීලතාව නැත්නම් මහ බැංකුව මොකද කරන්නේ? අර සුරැකුම් පත්‍ර නැවත මිලට අරගෙන මුදල් ලබා දෙනවා. එහෙනම් ඒකට අපි කියනවා ප්‍රතිවිකුණු. එහෙනම් මේකෙදි කියන්නේ මේ සාමාන්‍ය තත්ත්වයේ යටතේ ණය සපයනු ලබන්නේ රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුලය කියන. ඊළඟට මහ බැංකුව දෙනවා වාණිජ ණය, නිෂ්පාදන ණය හා කෙටි කාලීන අත්තිකාරම්. අපි ගත්තොත් වාණිජ ණය දෙන්නේ සාමාන්‍යයෙන් දින 180ක පොරොන්දු නෝට්ටු පත්‍ර අත්සන් කරගෙන. එහෙම කරලා ආනයන අපනයන වගේ දේවල් වලට දේශීය වෙළඳාම් කටයුතු වලට අවශ්‍ය ණය ලබා දෙන්න වාණිජ ණය සපයනවා මහ බැංකුව. ඊළඟට නිෂ්පාදන ණය කියලා කියන්නේ මේ වාණිජ බැංකුව විසින් ලබා දෙන කුෂිකාර්මික ඊළඟට සත්ව නිෂ්පාදන ඛනිජ හෝ කාර්මික නිෂ්පාදන වලට එහෙම නැත්නම් ඒවා සැකසීම සඳහා දින 270කට අදාළව පොරොන්දු නෝට්ටු අත්සන් කර ගැනීම තුලින් සපයන ණය අපි කියනවා නිෂ්පාදන ණය කියලා. ඊළඟට වෙනත් කෙටි කාලීන අත්තිකාරම් ලබා දෙනවා. ඊළඟ ඒවා රාජ්‍ය සුරැකුම්පත්, රත්රන්, බැංකු සුරැකුම්පත් වගේ ඒවා අපේට තබාගෙන දින 180ක පොරොන්දු නෝට්ටු පත්‍ර අත්සන් කරගෙන තමයි දෙන්නේ. එතකොට සාමාන්‍ය ඕගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රය තුලත් අහනවා මොකද මහ බැංකුව විසින් බැංකු ක්ෂේත්‍රයේ නැත්නම් වාණිජ බැංකු වලට ලබා දෙන ණය මොනවාද යන්න සඳහන් කර ඒ පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න කියලා. ඒගොල්ලෝ දැනගන්න ඕන මේ ප්‍රතිවිකුණුම් ණය දෙන ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුලින් ණය දෙනවා කියලා ඒ ගැන හඳුන්වන්න. වාණිජ ණය කියලා දෙනවා ඒක හඳුන්වන්න. මේ දින 180 කතාව දේශීය වෙළඳාම් වගේ මානයන අපනයන වලට ඊළඟට නිෂ්පාදන ණය දින 270ක මේ පොරොන්දු කාලයක් තුල පොරොන්දු නෝට්ටු අත්සන් කිරීම තුලින් ලබා දෙන කුෂිකාර්මික සත්ව නිෂ්පාදන ඛනිජ හෝ කාර්මික නිෂ්පාදන නැත්නම් සැකසුම් සඳහා ලබා ඒවා වගේ නිෂ්පාදන සඳහා ඒ වගේ දේවල් වලට මේ වෙළඳපොළට ලබා දෙන්න ණය මහ බැංකුව විසින් වාණිජ බැංකුව වලට දෙනවා. ඊළඟ කෙටි කාලීන අත්තිකාරම් ලබා දෙනවා සුරැකුම් පත්‍ර රත්රන් වගේ දේවල් අපේට ලබාගෙන. ඒකට ඒක දින 180යි. අතන මුලින්ම එකක් දින 180යි. දෙවෙනි එක දින 270යි. කියලා මේක ලබා දෙනවා කියලා අපි සඳහන් කරන්න ඕන. ලේසි ප්‍රශ්නයක්. ඊළඟට යම්කිසි අවස්ථාවක මේක මේ අවදමනකාරී තත්ත්වයක් රටේ පවතිනවා නම් මේ දිනවකවානු වෙනස් කරලා ඒක වැඩි කරන්න මහ බැංකුවට බලය තියෙනවා. ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය පවත්වාගෙන යෑමේදී සහභාගීත්ව ආයතන සඳහා සුරැකුම්පත් එක් දින ද්‍රවශීල පහසුකම් සපයනවා. ඒ කියන්නේ මේ RTGS කියන්නේ ගෙවීම් හා පියවීම් පද්ධතිය පවත්වාගෙන යනකොට දල ගෙවීම් පියවීම් පද්ධතිය පවත්වාගෙන යාමේදී ද්‍රවශීල ගැටලු ඇති වෙනවා නම් එක් දිනක් තුල ඒක සපයන්න කියලා මේ පොරොන්දුව මත ලබා දෙනවා එක් දින ද්‍රවශීල පහසුකම්. පිස්කල් නියෝජිතය යන්නේ රාජ්‍ය ණය කළමනාකරණය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකක්ද ආපහු කියන්නේ? පිස්කල් නියෝජිතය යන්නේ රාජ්‍ය ණය කළමනාකරණය වෙන හොඳයි. ඔව් ඒක නෑ. දැන් අපි මම එතනදී කිව්වේ පිස්කල් නියෝජිත කියලා අපි කිව්වේ මොකද්ද? මම හිතන්නේ මම ඉස්සලා ඒ දෙක පැහැදිලි කරලා ඉන්න. පිස්කල් නියෝජිත කියලා කියන්නේ එහෙනම් මොකද්ද? පිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ අයවැය ප්‍රතිපත්තිය. එතකොට අයවැය ප්‍රතිපත්තිය යටතේ හිඟ අයවැයක් ඉදිරිපත් කරනකොට ඒ රජයේ වියදම්, ඒ කියන්නේ හිඟ අයවැය පියවගෙන ඒකට ණය ලබා ගන්න ඕන. මොකද රජයේ එදිනෙදා වියදම් කරගෙන යන්න. එහෙනම් ඒ සඳහා
ණය ලබා ගැනීමට ක්‍රියා කරන්නේ කවුද? මහ බැංකුව. එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ෆිස්කල් නියෝජිත කියලා. එහෙනම් මේ ෆිස්කල් නියෝජිත විදිහට කටයුතු කිරීම නිසා තමයි ණය කළමනාකරණය කරන්නේ. එහෙනම් ණය කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම. භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කරවෙන්න පුළුවන්. වෙනස් ස්වෛරීත්ව බැඳුම් කරවෙන්න පුළුවන්. ඒ වගේ ඒවා නිකුත් කරලා ආයෝජකයෝ ඒවයි ආයෝජනය කරනකොට ඒ තුලින් ණය කියන්නේ මුදල් ලබාගෙන රජයට අවශ්‍ය ණය ලබා ගන්න. ඊළඟට මේ ණය ලබා ගන්නකොට ඒ කියන්නේ ණය ලබා ගැනීමට කටයුතු කරන්න ඕන. ඒවා ගිණුම්ගත කරන්න ඕන. નિયમિત දිනට ගෙවීම කරන්න ඕන. එහෙනම් ඒ ඔක්කොම අයිති වෙනවා රාජ්‍ය ණය කළමනාකරණය කියන එකට. එහෙනම් ෆිස්කල් නියෝජිත කියන්නේ මොකද්ද මේ? ෆිස්කල් ප්‍රතිපත්තිය යටතේ ඒ කියන්නේ අයවැය ප්‍රතිපත්තිය හිඟ එකක් වෙනකොට ඒ හිඟ අයවැය මූල්‍යණය කරගන්න අවශ්‍ය ණය සපයා දීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තුලින් මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණය කරනවා. මම හිතන්නේ ඔයාගේ ගැටලුව වෙන්නේ මේ ණය කළමනාකරණය හා ස්වාධී මුදල් ප්‍රතිපත්තිය කියන එක ස්වාධීනව ක්‍රියාත්මක කිරීම කරන්න පුළුවන්ද කියන එකද? එහෙම නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය හා රාජ්‍ය ණය කළමනාකරණය කියන එකද? මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය ණය කළමනාකරණය. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය ණය කළමනාකරණය. නේද ඔයාගේ ප්‍රශ්නේ? ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? අයවැය ප්‍රතිපත්තිය. හරිද? ෆිස්කල් නියෝජිත කියන්නේ මොකද්ද? මේ අයවැය මූල්‍යණය කරද්දී ඒකට අවශ්‍ය සහායන් ලබා දීම. අපි නියෝජිත කියන්නේ ඒකනේ රජයේ නියෝජිත කාර්යයක් විදිහට ණය කළමනාකරණය කරනවා. මොකටද? රජයට අවශ්‍ය ණය ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් කිරීමට අවශ්‍ය මුදල්. රජයේ එදිනෙදා කටයුතු. දැන් අපි ගත්තොත් සෞඛ්‍ය නේද මහා මාය හැම දෙයක්ම වෙන්න පුළුවන්. ඒවා යථා පරිදි මහ ජනතාවට සේවයක් ලබා දෙන්න පවත්වාගෙන යන්න කළ යුතු වියදම්. ඒ මම කියන්නේ උදාහරණයක් විදියට. ඒවා මූල්‍යණය කරගන්න. ඒවට මුදල් සපය ගන්න. මොකද්ද කරන්නේ? රාජ්‍ය ණය කළමනාකරණ කාර්ය කරන. එහෙනම් ෆිස්කල් නියෝජිත කියන්නේ මේ අයවැය ලේඛනය තුලින් කළ යුතු ගෙවීම් සිදු කිරීමට, එහෙම නැත්නම් අයවැය හිඟය පියවගෙන රජය විසින් කළ යුතු ගෙවීම් කිරීමට අවශ්‍ය මුදල් සපයා දීමට මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව තුලින් රාජ්‍ය ණය කළමනාකරණය. රාජ්‍ය ණය කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? අර විදියට සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත් මේ භාණ්ඩාගාර බැඳුම් කර ස්වෛරීත්ව බැඳුම් කර යනාදී විවිධ සුරැකුම් පත්‍ර නිකුත් කරලා රජය වෙනුවෙන් ණය ලබා ගන්න. ඊට පස්සේ ඒවා ගිණුම් කර පවත්වාගෙන යනවා. નિયમિત පරිදි ගෙවීම් කරනවා. එහෙනම් ඒක ණය කළමනාකරණය. එහෙනම් ණය කළමනාකරණය කරන්නේ මොකක් විදිහටද? ෆිස්කල් නියෝජිත විදිහට ක්‍රියා කරන නිසා. ෆිස්කල් නියෝජිත කිව්වේ රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් කිරීමට නැත්නම් රජයේ අයවැය හිඟය මූල්‍යණය කිරීමට කටයුතු කරන නියෝජිතයා කියන එක. ඒ නියෝජිත කාර්ය කරන්නේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම තුලින්. කළමනාකරණය කියන්නේ සුරැකුම්පත් නිකුත් කිරීම, ඒවා පිළිබඳ ගිණුම් පවත්වා ගැනීම සහ નિયમિત පරිදි පොලී සහ වාරික ගෙවීම. ඒ කාර්යයන් සිදු කරන්නේ මහ බැංකුව. මොකක් විදිහටද? ෆිස්කල් නියෝජිත නැත්නම් අයවැය නියෝජිත ලෙස. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණාද? වෙනත් ප්‍රශ්න තියෙනවද? හරි සර්, පිළිතුරු ලැබුණා. thank you. තව අයට තියෙනවද ප්‍රශ්න? තව අයට ස්වාධීන මුදල් ප්‍රතිපත්තිය ස්වාධීන අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ.
ඒ වගේ ඒවා පැහැදිලි වුණාද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරගෙන ස්වාධීන මුද්‍රණ ප්‍රතිපත්තියයි ස්වාධීන අයවැය ප්‍රතිපත්තියයි කියන එක ගැටෙන්නේ කොහොමද? ගැටෙන්නේ කොහොමද? දැන් අපි කිව්වා අපිට පළවෙනිම මහ බැංකුවේ කාර්ය විදිහට අපි සඳහන් කරේ මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කරේයි අපි උද්දමනයේ පහළ හා ස්ථායී මට්ටමක පවත්වාගෙන යනවා. නැත්නම් පොදු මිල මට්ටමේ අධික උච්චාවචනයෙන් ඇති නොවන පරිදි කටයුතු කරනවා. එහෙම කරනකොට අපි හිතමු යම්කිසි අවස්ථාවක රටේ සමහර ඉල්ලුම ඉහළ යනවා. ඒ තුලින් මොකද්ද වෙන්නේ? අපේ උද්දමන අනුපාතිකය ඉහළ යන්න ක්‍රියා කරනවා. කොහොම අපි හිතමු මහ බැංකුව අවුරුදු 5ක් 6ක් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒ කියන්නේ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මුදල් සැපයීම වැඩි වෙලා දැන් ආර්ථිකය තුල මුදල් වැඩිපුර තියෙනවා. එහෙම තිබුණොත් මොකද්ද වෙන්නේ? සමහර ඉල්ලුම ඉහළ යනවා. සමහර ඉල්ලුම ඉහළ ගියොත් මොකද වෙන්නේ? පොදු මිල මට්ටම ඉහළ යනවා. එහෙනම් ඒක පාලනය කරලා මහ බැංකුවට අවශ්‍ය විදිහට උද්දමන අනුපාතිකය පවත්වාගෙන යන්න නම් මහ බැංකුවට සිද්ධ වෙනවා සංකෝචනාත්මක එහෙම නැත්නම් ටයිට් දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. මොකද්ද දැඩි මුදල් ප්‍රතිපත්තිය කියලා කිව්වේ? පොලි අනුපාතික ඉහළ දමන ආර්ථිකය තුල ද්‍රවශීලතාව අඩු කරන. ඒ කියන්නේ මුදල් සැපයීම අඩු කරන ප්‍රතිපත්තිය. එහෙනම් දැන් ඔන්න පොලි අනුපාතික වැඩි කෙරුවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අනිත් පැත්තෙන් දැන් අපි කිව්වා රාජ්‍ය ණය කළමනාකරණය කරනවා. එහෙනම් රාජ්‍ය ණය කළමනාකරණය කිරීම කළ යුතු වෙන්නේ මේ සුරැකුම් පත්‍ර නිකුත් කරලා අරමුදල් සපය ගන්න ඕන අඩු පිරිවැයක් යටතේ. එහෙනම් රජයට තමන්ගේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් සිදුකරන්න අරමුදල් සොයලා දෙනවා අඩු පිරිවැයකට. එහෙනම් එක පැත්තකින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ගිහින් අපිට පොලි අනුපාතික වැඩි කරන්න සිද්ධ වුණා. එහෙනම් එතකොට මොකද සිද්ධ වෙන්නේ? ක්ෂණිකව කෙටි කාලින පොලි අනුපාතික යම් කාලපමාවකට යටත් සමස්ත ආර්ථිකයේම පොලි අනුපාතික ඉහළ ගිහින්. එහෙනම් දැන් රජයට ණය සපය ගන්න වෙන්නේ ඉහළ පොලි අනුපාතිකයක් ඇත නෙමෙයිද? ඔව්. එහෙනම් අන්න රජයේ ණය කළමනාකරණය කරන්න අන්න ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. මොකද හේතුව අර විදිහට පොලි අනුපාතික වැඩි වුණොත් මොකද සිද්ධ වෙන්නේ? රජයේ මේ අරමුදල් පිරිවැය වැඩි වෙලා අයවැයන්ගේ තවත් වැඩි වෙනවා. අන්න එහෙනම් අපිට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් මේ අයවැය ගැන හිතන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම අයවැය අපි ඉස්සලා ගත්තේ අර විදිහට. එහෙනම් ස්වාධීනව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා අයවැය ගැනත් හිතන්න. හරි. ඒතර ඒකෙදි මූල්‍ය නීති පනතෙන්ම යම් ක්‍රමවේද තියෙනවා. දැන් අපි දන්නවා අපි කතා කරා ඉස්සලා මහ බැංකුවේ සංයුතිය ගැන කතා කරනකොට මුදල් මණ්ඩලය ගත්තොත් මුදල් මණ්ඩලයේ ඉන්නවා මේ මොනවද මහ බැංකුව අධිපතිවරයා ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම්. කවුද නිල බලයෙන් මුදල් මණ්ඩලයේ මේ නියෝජිතයෙක්. ඉතින් එයාට පුළුවන් මේ ෆිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔයගොල්ලෝ පොලි අනුපාතික මේ විදිහට මේවා කෙරුවොත් රජයේ අයවැයට වෙන බලපෑම මෙච්චරයි කියලා අදහස් දක්වන්න. අන්න එතන එහෙනම් ඒකයි එතන ස්වාධීනව ක්‍රියාත්මක කරන්නේ නැතුව මේක අන්‍යෝන්‍ය සහයෝගීතාවයකින් යුතුව කටයුතු කරන් තමයි අර වගේ සංයුතියක් ඇති කරලා තියෙන්නේ. එහෙනම් එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩල සමාජිකයෙකු විදිහට අදහස් දක්වනවා මුදල් මණ්ඩලය තුල මේ පොලි අනුපාතික වැඩි වීම. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් අයවැය ලේඛනයේ මුදල් ප්‍රතිපත්තිය අමතක කරලා ඉතා විශාල විදිහට වර්තන වියදම් ගොඩාක් විශාල විදිහට වැඩි වෙන විදිහට ක්‍රියාත්මක කරන්නත් බෑ. එහෙම කෙරුවොත් එහෙම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ. නෑ ඒක තමයි අර අයවැය ලේඛනයේ පිළියෙල කරනකොට ඊට කලින් ඒක නොවැම්බර් සාමාන්‍යයෙන් පිළියෙල කරන්නේ සැප්තැම්බර් 15 වාර්තාව නමින් රහස්‍ය වාර්තාවක් රටේ මූල්‍ය තත්ත්වය ආර්ථික තත්ත්වය ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් කරලා රහස්‍ය වාර්තාවක් මුදල් අමාත්‍යවරයාට දෙනවා මහ බැංකුව විසින්. එහෙනම් එතනදී මොකද්ද කරන්නේ? මහ බැංකුව බලපෑම් කරනවා
පිස්කල් ප්‍රතිපත්තිය පිළියෙල කරනකොට මෙන්න මේවා සැලකිල්ලට ගන්න කියලා. එහෙනම් පිස්කල් ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බෑ. මොකද එතකොට එහෙම කෙරුවොත් මුදල් ප්‍රතිපත්තිය යටතේ අපිට අරමුණු ළඟා කරගන්න බෑ. මුදල් ප්‍රතිපත්තිය තනිකරම ස්වාධීනව ක්‍රියාත්මක කෙරුවොත් එහෙම පිස්කල් ප්‍රතිපත්තිය යටතේ සේවා නියුක්ති අරමුණු ළඟා කරගන්න බෑ. හරි. අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. ඒ කියන්නේ මේ දෙකම එකිනෙකට සමාන වේ. එකිනෙකාගේ අදහස් දක්වා ගනිමින් කටයුතු කළ යුතුයි. එහෙම නැතුව තනිකරම පිස්කල් ප්‍රතිපත්තිය අමතක කරලා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් බෑ. මුදල් ප්‍රතිපත්තිය ඒ අරමුණු තනිකරම අමතක කරලා පිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් බෑ. ඔබට ඒක පැහැදිලිද උත්තරේ? පැහැදිලිද? පැහැදිලි. හරි. එහෙනම් අපිට තව කාට හරි ප්‍රශ්න තියෙනවද? ඒ වගේ ගැටලු තියෙන ඒවා හරියට මේ වෙලාවෙම විසඳ ගන්න. ඒකට අනිත් අයටත් ඒක ඇහිදී ඒ අයටත් ඒක මේ ආපහු හොඳට තේරෙනවා. ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් ආවහම ඒක නිසා මේ කරද්දී නම් ප්‍රාන්තියේදී නම් අපිට පුළුවන් මේ එකිනෙකාගෙන් අහගෙන ඒ වගේ කරන්න. නමුත් මෙතනදී මට ඒ தত্ত্বය නෑ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ප්‍රශ්න අහන්න කියලා. මොකද මට නිගමනයකට එන්න ඕන මම මේ කියන දේ ඔයගොල්ලන්ට තේරෙනවා කියන එක. ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ ගැටලු ඇති වෙන තැනකදී මේක මේ අදාළ නැති ප්‍රශ්න එහෙම කියලා දෙයක් නෑ. මහ බැංකු කරණයට අදාළයි අදාළ වෙනවා ඔයගොල්ලන්ගේ ගොඩක් එනවා. එහෙම නැතුව හිතන්න එපා මේ වෙලාවකවත් මේකට අදාළ නැති ප්‍රශ්නයක් මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. එහෙම එකක් නෑ. මේ ක්‍රමවේදය ඔස්සේ අපිට කරන්න වෙනවා පැහැදිලි කර ගැනීම මේ විදිහට. ඒක නිසායි මම නිතර අහන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා අහන්න කියලා. ඒක නිසා මෙතනදී බාධාවක් වෙන්නේ මේ වගේ දේශනයේට ඕන වෙලාවක ටක් ගාලා අහන්න ඒ නොතේරෙන තැන්. හරි. එහෙනම් අපිට දැන් පුළුවන් මේක අපි බැංකුකරුවන්ගේ බැංකුව ගැන තමයි අපි කතා කරමින් හිටියේ. මම හිතන්නේ මම මේක ඉවර කරේ නැහැ කියලා. එහෙනම් දැන් මේකෙදි මම කිව්වා විභාග ප්‍රශ්න වලටත් අහනවා කියලා. මොනවද නම් කරන්න කියලා කිව්වොත් එහෙම අපි ඉස්සෙල්ලා මේ ටියුට් එක බලලා ඉමු. ඊළඟට එනම් වාජනයි නිෂ්පාදන ණය හා කිටකාල නත්තිකාරම් ලබා දීම සිදු කරයි. ඊළඟට ගෙවීම් හා පියවීම් පද්ධතිය පවත්වාගෙන යාමේදී සහභාගීත්ව ආයතන දහස් සුරැකුම්පත් එක්දින ද්‍රවශීල පහසුකම් අර ඔයාලා අහලා ඇති ඉන්ට්‍රාඩේ ෆැසිලිටි කියලා. ඒකට කියන්නේ එක්දින ද්‍රවශීල පහසුකම් සපය. ඊළඟට මූල අර්බුදයක් ඇති වේයයි අපේක්ෂා කරන විට වාණිජ බැංකුවල බිඳ වැටීමක් වැළැක්වීමට අවසාන ණය දෙන්නා ලෙස හදිසි ණය හා අත්තිකාරම් ලබා දෙනවා. එහෙනම් මේකෙදි මොකද්ද මූල අර්බුදයක් ඇති වෙලා? මම එදා කිව්වා බැංකු අධීක්ෂණය ගැන කතා කරනකොට එක බැංකුවක් බිඳ වැටුනොත් ඒවා අනෙක් බැංකු වලට ශීඝ්‍රයෙන් පැතිර යනවා. අපි ඒකට කිව්වා මොකක් කියලාද? පද්ධති අවදානම නැත්නම් සිස්ටමික් රිස්ක් කියලා. එහෙනම් මේ මොකද ඒක හේතුව බැංකුවල ප්‍රාග්ධනය. එහෙම නැත්නම් ප්‍රාග්ධන අරමුදල් සැකස් වෙලා තියෙන්නේ. නේද? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය 20%ක් උපරිමේ එක්ක ඊට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. අනිත් ඔක්කොම 80%ක විතර මුදල් තියෙන තැන්පත්කරුවන්ගේ මුදල්. එහෙනම් මේ තැන්පත්කරුවන්ගේ මුදල් යම්කිසි අවස්ථාවක බැංකුවක් සම්බන්ධයෙන් තියෙන විශ්වාසය, තැන්පත්කරුවන්ගේ විශ්වාසය paludu වුණොත් මොකද්ද කරන්නේ? ඒ අය තැන්පතු ආපසු ගන්නවා. එතකොට බැංකුවකට කිසිසේත් පැවැත්මක් තියනවද නැහැ. මොකද හේතුව මේ තැන්පත්කරුවන්ගේ අරමුදල් තුලින් තමයි බැංකුවක් දුවන්නේ. ණය සහ අත්තිකාරම් ලබා දෙන්නේ ඒ විදිහට. ඒ කියන්නේ තැන්පත්කරුවන්ගෙන් කෙටි කාලීන මුදල් අරගෙන දිගු කාලීන මුදල් විදිහට ණය සහ අත්තිකාරම් ලබා දෙනවා. අතරමැදිකරණය කරනවා. එහෙනම් ඒක නිසා මේ තැන්පත්කරුවන්ගේ විශ්වාසය ගොඩක් අවශ්‍යයි. ඒ කියන්නේ ඒ විශ්වාසය තියාගන්න නම් බැංකු සඳහා ඉහළ ද්‍රවශීලතාවක් තියෙනවා. එහෙනම් එහෙම නැතුව ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ? නැතුව ගියොත් ඒ බැංකුව පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසා මේ තැන්පත්කරුවෝ ඉවත් වෙනවා. එහෙනම් එක බැංකුවකින් ඉවත් වුණොත් එහෙම අනෙක් බැංකුව වලටත් ඒක පැතිරී යනවා. ඒක ස්වභාවිකයි. එහෙනම් මේ බැංකුවෙත් නම් අනෙක් බැංකුත් එහෙමයි කියලා අයින් වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ අවස්ථාවක මේ
ඒ තැන්පත්කරුවන්ගේ විශ්වාසය පවත්වාගෙන යන්න. විශ්වාසය පවත්වාගෙන යන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? ද්‍රවශීලතාව අවශ්‍යයි. අන්න එතකොට මහ බැංකුව ලබා දෙන ණය වලට අපි කියනවා අවසාන ණය ලෙස. දෙන්නා ලෙස හදිසි ණය සාත්‍තිකාරම් ලබා දෙනවා. නිකන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ජීවිතයේදී නේද අපි සාමාන්‍ය උණකට නේද මේ ඒ වගේ දෙයකට අපි බෙහෙත් ගන්නවා. ඒකක් අපිට කියන්න පුළුවන් මේ සාමාන්‍ය කටයුතු යටේ වාණ්‍ය ණය, නිෂ්පාදන ණය, කෙටි කාලින ණය, රාජ්‍ය මොනවාද ප්‍රතිවිකුණුම් යටතේ ණය, ඒ වගේ ඒවා අපිට කියන්න පුළුවන්. නමුත් අපි හිතමු අපි මේ අර දැඩි සත්කාර ඒකකේ ඉන්නවා. එහෙම වෙලා අපිට ප්‍රතිකාර ලබා දෙනවා. එහෙනම් අපි ජීවිතයත් මරණයත් අතර සටනක්. අන්න එහෙම අවස්ථාවක් තමයි මොකද්ද මේ හදිසි ණය සහ මේ අත්තිකාරම් කියන්නේ අවසාන ණය දෙන්නා ලෙස. තේරුණා. එහෙනම් අපිට ඒකත් අපිට කියන්න පුළුවන් අරවා සාමාන්‍ය තත්ත්වයට ද්‍රවශීලතාව පවත්වාගෙන යන්න එක එක කාර්ය කරන්න දෙන ණය වගේම අවසාන ණය දෙට ණය දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා අවසාන වශයෙන් මේකේ මේ ණයවල තියෙනවා මධ්‍ය හා දිගු කාලීන ණය කටයුතු තුලින් ප්‍රතිමූල්‍ය ණය පහසුකම් සැපයීම කරන අතර වසර 15ක් දක්වා ඒ යටතේ ණය ලබා දෙනවා කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? සෞභාග්‍ය ඒ වගේ ණය පහසුකම් ලබා දෙනවා. ඒකෙදි මහ බැංකුවේ අපි දෙපාර්තමේන්තු ගැන කතා කරනකොට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වගේ දෙපාර්තමේන්තු ගැන ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තු ගැන කතා කරනවා. ඒ දෙපාර්තමේන්තු තුලින් මේ සම්බන්ධීකරණය කරනවා. බැංකුව විසින් ණය ලබා දීලා ඒ පිළිබඳව වාර්තාවක් ඇතුළත්ව මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට එවුවාම ඊට පස්සේ බැංකුවට අවශ්‍ය මුදල් ලබා දෙනවා. එතකොට අදහස් කරන්නේ යම් අපි හිතමු මේ ණය වැඩසටහන යටතේ යම් කොන්දේසි දාලා තියෙනවා මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා. ඒ වගේ ඒවා තියෙනවා නම් අර ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒක වසර 15ක් දක්වා ඒකට කාලයක් දෙන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ මහ බැංකුවෙන් කරන්නේ මේ ප්‍රතිමූල්‍ය ණය ලබා දීම විතරයි බැංකුව තමයි කරන්න ඕන. අර ගනුදෙනුකරු සමග කටයුතු කිරීමත් බැරි වෙලාවට ගනුදෙනුකරු ඒවා නොගෙව වුණොත් එහෙම ඒක මහ බැංකුවට නොගෙවා ඉන්න බැංකුවට බෑ අනිවාර්යෙන් ගෙවන්න. ඒතර ඒ වගේ දේවල් තියෙනවා. ඒතර එහෙනම් ඒවා මධ්‍ය හා දිගු කාලීන ණය කියලා කියනවා. එහෙනම් දැන් ඕගොල්ලෝ නිකන් අපි ප්‍රශ්නයක් අහුවොත් අපි හිතමු මේ මහ බැංකුව විසින් බැංකුවට ලබා දෙන ණය වර්ග 5ක් නම් කරන්න. නම් කරලා ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්න කියලා කිව්වොත් දැන් අපි දන්නවා මොනවද? ප්‍රතිමූල්‍ය පහසුකම්. ඊළඟට වාණිජ ණය, නිෂ්පාදන ණය හා කෙටි කාලීන අත්තිකාරම් යන කෙටි කාලීන ණය. මොකද අපි කෙටි කාලීන කිව්වේ අපි කිව්වා දින 180 දින 270 ඒ වගේ කාල පරිච්ඡේද වලට දෙන්නේ. ඒකින්ද ඒක කෙටි කාලීන ණය. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔන්න ප්‍රතිමූල්‍ය පහසුකම්. ඊළඟට කෙටි කාලීන ණය කියලා යටින් ලියන්න පුළුවන් වාණිජ ණය, නිෂ්පාදන ණය, කෙටි කාලීන අත්තිකාරම් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට මේ ගෙවීම් පියවීම් පද්ධතිය පවත්වාගෙන යාමට එක් දින ද්‍රවශීල පහසුකම් intraday facility. ඊළඟට අපිට කියන්න පුළුවන් මධ්‍ය හා දිගු කාලීන ණය කියලා කියන්න පුළුවන් ප්‍රතිමූල්‍ය ණය පහසුකම් යටතේ මධ්‍යම හා දිගු කාලීන ණය. ඊළඟට අන්තිම එක විදිහට අපිට කියන්න පුළුවන් මොකද්ද? අවසාන ණය දෙන්නා ලෙස හදිසි ණය හා අත්තිකාරම්. එහෙනම් දැන් අපි නිකම් ප්‍රශ්නයක් අරගත්තාම මෙච්චර මොනවද ලබා දෙන්නේ කියලා අපිට එන්න පුළුවන්. ප්‍රශ්නයක්. නමුත් ඒක ඒ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. නැවත ඒක මොනවද මේ බැංකුව ලෙස ක්‍රියා කිරීම යටතේ මහ බැංකුව වාණිජ බැංකුවට ලබා දිය හැකි ණය පහසුකම් මොනවාද? පින් අහනවා. එහෙනම් මොකද දැන් අපි නැවත මතක් කරගමු. ප්‍රතිමූල්‍ය පහසුකම්, කෙටි කාලීන ණය, ඒ යටතේ වාණිජ ණය, නිෂ්පාදන ණය හා කෙටි කාලීන අත්තිකාරම්, ඊළඟට එක් දින ද්‍රවශීල පහසුකම, ඊළඟට ප්‍රතිමූල්‍ය ණය පහසුකම් යටතේ මධ්‍යම හා දිගු කාලීන ණය, ඊළඟට අවසාන ණය දෙන්නා ලෙස
හදිසි ණය හා අත්තිකාර. හරිද? එහෙනම් ඒක මතක තියාගන්න ඕන. ඔයගොල්ලෝ මොනවද මේ ලබා දෙන පහසුකම් කියලා. හරි නේද? ඒක නෝට් කරගන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට ගත්තොත් තව ඕනනම් ඕකට එකක් අපිට කියන්න පුළුවන් ගෙවීම් හා පියවීම් පද්ධතිය පවත්වාගෙන යාම කියලා. ඒ කියන්නේ මේ බැංකුව ලෙස ක්‍රියා කිරීම යටතේ ගෙවීම් හා පියවීම් පද්ධතිය පවත්වාගෙන යාමත් වෙන්නේ මේ බැංකුව ලෙස කටයුතු කිරීම යටතේ. හරි නේද? ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවද? මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවද? එහෙනම් දැන් අපිට පුළුවන් රටේ නියෝජිත කටයුතු වලට යන්න ඒ කාර්යයන් යටතේ. දැන් අපි නිකන් බලමු මේ 7 මොකක්ද කියලා. ඔන්න අපි ඉස්සෙල්ලාම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ගැන කතා කරා. ඊළඟට නිල සංචිත කළමනාකරණය ගැන කතා කරා කාර්යයන් විදියට. ඊළඟට විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ගැන කතා කරා. ඊළඟට මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා අද කතා කරේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන්. ඊළඟට රජයේ බැංකුකරු, ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම යටතේ අපි ඒ ටික ඔක්කොම එකට දාගෙන අපි කතා කරා. රජයේ බැංකුකරු ලෙස කටයුතු කිරීම, ෆිස්කල් නියෝජිත ලෙස කටයුතු කිරීම, ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියලා. මම මෙතනදී පොඩි නිකන් ඔය මේ පිළිබඳව කතා කරද්දී කියවෙන එකකුත් කියන්නම් මම මෙතන. රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම යත්තේ ඔය ඉස්සර කතාවක් තියෙනවා. මේක ඉතා කියන්නේ බරපතල කාර්යයක් ආර්ථික උපදේශක කියන්නේ. මොකද ඕක මේ විදිහට කියනවා ඒ කාලේ හිට්ලර් එක රටක් අල්ලගන්න හිටියලු. යා යුද්ධ කරලා ඒ රට අල්ලගන්න බැරුව ගියා. යුද්ධ කෙරුවට. ඊට පස්සේ මොකද්ද කරේ? හිට්ලර් යාගේ හොඳම උපදේශකයෝ දෙන්නෙක්ට කිව්වලු මට කොහොම හරි මේ රට අල්ලගන්න ඕන කියලා. ඒක නිසා උදව් කරන්න කියලා. ඊට පස්සේ ඒ දෙන්න ඒක බාර අරගෙන යම් කාලයක් අරගෙන ඊට පස්සේ කොහොම හරි මේ රට අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ හිට්ලර්ට හරි සන්තෝෂලු. එතකොට ඒ අයට අර පදක්කම් වගේ පිරිනමන්න කවුද මේ රට අල්ලගන්න උදව් කරපු අයට, ඒ කියන්නේ උපදේශකයෝ දෙන්නට නෙමෙයි, අර රටේ යා හිතලා තියෙන යුද්ධ කරලායි මේක අල්ලගත්තේ කියලා. ඊට පස්සේ ලොකු උත්සවයක් තිබුණලු. ඒකට ඒ උත්සවයේ හිට්ලර් මැදින් වාඩි වෙලා ඉන්නවලු. දෙපැත්තේ ඉන්නවලු අර උපදේශකයෝ දෙන්න. ඊට හිට්ලර් බලාපොරොත්තුනේ දැන් මේ පදක්කම් ගන්න මේ තුවක්කු වගේ ගත්ත සොල්දාදුවෝ එයි කියලා. නමුත් එනවලු හොඳට ටයි කෝට් ඇඳගත්ත මහත්තුරු වගේක් එනවා. ඉතින් එනකොට හිට්ලර් නිකන් තරහ ගිහිල්ලා වගේ අහුවලු කවුද මේ අය කියලා. ඒක නකොලු අර උපදේශකයෝ දෙන්න. ඒ අය තමයි ඒ රට අල්ලගන්න ගොඩක් උදව් කරේ කියලා. ඊට පස්සේ කවුද කියලා අහුවාම කිව්වලු ඒ රටේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ නිලධාරී කියලා. කියන්නේ අය කියලා. ඒ කියන්නේ මොකක්ද එකෙන් අදහස් කරන්නේ? රජයට උපදේශක ලෙස කටයුතු කිරීම කියන එක. ඒ වගේ රටක් සනිකරම අල්ලගන්න තරම් ඒ ආර්ථිකය වටන්න තරම් වෙන්න පුළුවන් කියලා. මේක නිකන් විහිළු කතාවක් වෙන්න නමුත් ඒ කාලේ ඒ වගේ දේවල් සිද්ධ වෙලා කියලා ඉක්මනට ඒ කාලේ මොකද ඒ වගේ මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා රටවල් අල්ලගන්න උත්සාහ කරන්න ඇති. ඊළඟ අපි අන්තිම එක විදිහට කතා කරා බැංකුව ලෙස කටයුතු කිරීම. එහෙනම් මේ කාර්යයන් 7 සම්බන්ධයෙන් ඔබට ගැටලු නැහැ කියලා මම හිතනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම එහෙනම් දැන් අපි රජයේ නියෝජිත කටයුතු සම්බන්ධ මහ බැංකුවේ කාර්යයන්. හැබැයි මේවත් මහ බැංකුවේ කාර්යයන්මයි. අර 7ත් ඒ කාර්යයන්. නමුත් මෙතන මේ කාර්යයන් වල විශේෂත්වය මොකද්ද? රජයේ නියෝජිත කටයුතු සම්බන්ධ මහ බැංකුවේ කාර්යයන් කියන එක. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා කතා කරපු එකමයි. මම මේක නිසා මෙතනදී යන්තම් කියන් යනවා. නමුත් ආපහු මේක හම්බ වෙනවා අපිට රාජ්‍ය ණය කළමනාකරන ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රශ්නේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට. ඒතර මෙතනදී අපි කියනවා මොකද ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ෆිස්කල් නියෝජිත. එහෙනම් ඉස්සෙල්ලා
අපි කිව්වා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ මේ අයවැය කියන එක. හා රජයේ බැංකුව ලෙස ක්‍රියා කරයි. එහෙනම් මූල්‍ය නීති 100 මූල්‍ය නීති පනත 106 එක වගන්තිය. එහෙනම් අපි කිව්වා රජයේ බැංකුව ලෙස අපි කිව්වා ගිණුම් පවත්වා ගැනීම නිෂ්කාශන කටයුතු කිරීම නේද? මහා භාණ්ඩාගාරයේ හා රජයේ ආයතන රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වා ගැනීම නිෂ්කාශන කටයුතු කිරීම කරනවා කියලා. එහෙනම් ඒකයි අපි කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ෆිස්කල් නියෝජිත හා රජයේ බැංකුව ලෙස කටයුතු කරයි. එහෙනම් මේ අයවැය පරතරය පියවගෙන ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් කරන්න අරමුදල් සපයා දීම තමයි මෙතන ෆිස්කල් නියෝජිත කියන්නේ. ඊළඟට මූල්‍ය නීති පනතේ 112 වෙනි වගන්තියට අනුව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම මහ බැංකුව විසින් සිදු කරනවා. එහෙනම් අපි කිව්වා ඒකත් රාජ්‍ය කළමනාකරණය යටතේ මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඊළඟට ස්වෛරීත්ව බැඳුම් කර රුපියල් සුරැකුම්පත් ඕන එකක් රජයේ සුරැකුම්පත් කියලා අපි කියනවා. ඒ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම මහ බැංකුව විසින් සිදු කරනවා. එහෙනම් ඒක කරන්නේ රාජ්‍ය ණය කළමනාකරණය. එහෙනම් ෆිස්කල් නියෝජිත ලෙස කටයුතු කරනවා. සුරැකුම්පත් නිකුත් කිරීම කරනවා. ඊළඟට භාණ්ඩාගාර බිල්පත් හැරෙන්නට වෙනත් සුරැකුම්පත් ප්‍රාථමික නිකුතුවකදී අලෙවි නොවුණු කල මහ බැංකුව විසින් මිලදී ගැනීම නොකළ යුතුය. අන්න උකත් විභාග ප්‍රශ්නවලදී ඒක තැන. එහෙනම් මෙතන මොකද්ද මේ කියන්නේ? අපි හිතමු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මේ වෙන්දේසි ක්‍රමයට සුරැකුම්පත් කියන්නේ අපි හිතමු සුරැකුම්පත් නිකුත් කරනවා. වෙළඳපළ බැංකු ඒ අය මේ ප්‍රාථමික නිකුතුවකදී එයාලා තමන්ගේ මිල ගණන් බිඩ්ස් කියන ඒවා ඉදිරිපත් කරනවා. එහෙම කරපුවම අපි හිතමු ප්‍රාථමික නිකුතුවකදී අලෙවිුන්නේ නැහැ. දැන් අපි හිතමු කොටස් නිකුත් කරනවා කිරීම කරනකොට යම් අපි හිතමු යම් ව්‍යාපාරික බැංකුවක් ඒ වගේ කරනකොට අපි ඕගොල්ලෝ අහලා තියෙනවා කොටස් ප්‍රාරක්ෂණය කරනවා. මොකද්ද ප්‍රාරක්ෂණය කියලා කියන්නේ? යම් කිසි බැංකුවක් විසින් බාර අරගෙන ඒ කාර්ය සිදු කරන්න වෙනත් ආයතනයක් වෙනුවෙන් කොටස් නිකුත් කරනවා. අපි හිතමු 10% කොටස් විකුණුන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? අර මේ කොටස් නිකුත් කිරීම බාරගත්ත බැංකුව විසින් මේ ඊතුරු 10% මිලට අරගෙන පස්සේ විකුණන්න මිලට අරගෙන අර කාර්යය ඉටු කරනවා. දැන් ඒකට අපි කියනවා ප්‍රාරක්ෂණය කියලා. එහෙනම් මෙතන කතා කරන්නේ ඒ වගේ දැන් මේ මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කරනවා භාණ්ඩාගාර බිල්පත්. නිකුත් කරපුවා මොකටද? රජයට ණය සපයන්න. නමුත් අලෙවි වෙන්නේ නැහැ. අපි හිතමු 25ක් අලෙවි වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? මහ බැංකුව මිලට ගන්නවා. අරගෙන රජයට අවශ්‍ය අරමුදල් ලබා දෙනවා. එතකොට එහෙම වුණොත් මොකද්ද දැන්? එතකොට එහෙනම් මේක කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හැරෙන්නට වෙනස් සුරැකුම්පත් ප්‍රාථමික නිකුතුවකදී අලෙවි නොවුණු කල මහ බැංකුව විසින් මිලට නොගත යුතුය. එහෙනම් භාණ්ඩාගාර බිල්පත් ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන්. විකුණුන් නැත්නම් මහ බැංකුව හරි මිලට අරගෙන සල්ලි දෙනවා රජයට. ඒක මහ බැංකුවේ වත්කමක් විදිහට එනවා මොනවද? මේ භාණ්ඩාගාර බිල්පත් වගකීම වෙන්නේ සංචිත මුදල් නැත්නම් රජයට දුන්නු මුදල්. එතකොට මේක කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හැරෙන්නට. අපි හිතමු භාණ්ඩාගාර බැඳුම් කර වසරයකට වඩා වැඩි කාලයක් තියෙන භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා. ඔය විදිහටම අපි නිකුත් කරපුවාම අලෙවි වෙන්නේ 25ක්. මහ බැංකුවට ගන්න පුළුවන්ද? බෑ. ඒක 1949 මූල්‍ය නීති පනත අනුවම ඒ කාලෙම ඒක තීරණය කළා. එහෙනම් එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් අපි හිතමු මේ විදිහට ගන්න පුළුවන්කම තිබුණා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? රජය හැමතිස්සෙම යැපෙන්න බලනවා මහ බැංකුව මත. හේතුව පොලි අනුපාතික අපිටම ඇයි මිනිස්සු ගන්න නැත්තේ?
ඒ පොලී අනුපාතික ආකර්ශනීය පොලී අනුපාතික වෙළඳපොළ පොලී අනුපාතික නොවෙන්න පුළුවන්. වෙළඳපොලේ යනවා වෙන ආයෝජන විකල්ප තියෙනවා 100ට අපි හිතමු 8ට. නමුත් මේ සුරකුම්පත් රජයේ සුරකුම්පත් වලට තියෙන 7යි. එහෙනම් එහෙම වෙලාවක ඒක ආකර්ශනීය වෙන්නේ නැහැ. ඒක නිසා කවුරුත් ගන්න නැත්තේ. එහෙනම් එහෙම වෙද්දි භාණ්ඩාගාර බිල්පත් අර 7ට හරි අරගෙන මහ බැංකුව සල්ලි දෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් නොපිරිහෙලා බිඳ වැටීමකින් තොරව කරගෙන යන්න ඕන. ඒක නිසා රජයේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න මහ බැංකුව විසින් ලබා දෙන සහායක් විදිහට භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික නිකුතුවකදී මිලට අරගෙන රජයට සල්ලි දෙනවා. නමුත් ඕක භාණ්ඩාගාර බැඳුම් කරවලත් කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? රජයේ හැමතිස්සෙම අඩු පිරිවැයට මුදල් හොයාගෙන ඉන්න හදන්නේ කොහෙටද? මහ බැංකුවට. එතකොට එහෙම වුණොත් එහෙම අර විදිහට දැන් 10%ක් දෙනවා තියෙනවා මේ දිගු කාලීන වසර 5ක ඒවා. නමුත් අපි හිතමු භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ 8%කට. ඒකින්ද මිනිස්සු කවුරුවත් මේ බැංකු ප්‍රාථමික අලමික හරුවන් ගන්න නැහැ. නමුත් එහෙනම් 8%ට ඒක අරගෙන මහ බැංකුවට සල්ලි දෙන්න වෙනවා ආණ්ඩුවට. එහෙනම් මොකද්ද වෙන්නේ? හැම වෙලාවෙම ආණ්ඩුව උත්සාහ කරන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත්තරත් නෙමෙයි භාණ්ඩාගාර බැඳුම් කරත් මහ බැංකුවට විකුණලා අඩු පිරිවැයට මුදල් හොයන්න. ඒකට එහෙම වුණොත් එහෙම රටේ මුදල් සැපයීම ඉතා ශීඝ්‍ර සිහල යන්න පුළුවන්. මොකද මහ බැංකුව මුදල් නිකුත් කරන්නේ සුරකුම්පත් අරගෙන දෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඒක වළක්වන්න තමයි මේ විදිහේ බලපෑමක් ඇති නොවෙන්න තමයි භාණ්ඩාගාර බිල්පත් ඒ කියන්නේ කෙටි කාලීනයි හැරෙන්නට වෙනත් සුරකුම්පත් කියන්නේ දිගු කාලීන සුරකුම්පත් ප්‍රාථමික නිකුතුවකදී අලෙවි නොවුණු කල මහ බැංකුවට මිලට ගන්න තහනම් කරලා තියෙනවා. මිලට ගන්න තහනම්. ඒ විදිහට වුණොත් මුදල් සැපයීම ගොඩාක් වැඩි වෙනවා. නමුත් ද්විතීය වෙළඳපොළෙන් වෙනස් සුරකුම්පත් මිලට ගන්න බාධාවක් තියෙනවද නැහැ. ඒ අපි කරන්නේ මුදල් සැපයීම පාලනය. ඒක තේරුණාද ඔයගොල්ලන්ට? ඇයි එහෙම කියලා තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කියන්න නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නම් මම හිතන්නේ තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඒකේ මතක තියාගන්න ඕන භාණ්ඩාගාර බිල්පත් හැරෙන්නට වෙනස් සුරකුම්පත් ප්‍රාථමික නිකුතුවකින් මිලට අරගෙන මුදල් ලබා දෙන්න මහ බැංකුවට තහනම්. නමුත් ද්විතීයික වෙළඳපොළෙන් මිලට ගන්න බාධාවක් නැහැ. ද්විතීයික වෙළඳපොළ කියන්නේ දැන්ටත් තියෙන ඒවා. එතනදී ද්‍රවශීලතාව පාලනය කිරීමට තමයි ඒවා මිලට ගන්න. හරි. එහෙනම් ඊළඟට තියෙනවා රජයේ ෆිස්කල් නියෝජිත ලෙස මූල්‍ය නීති පනතේ 113 වන වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුව විසින් කළ යුතුයි. ඒක අපි කතා කරා. નિયમિત පරිදි වාරික හා පොලී ගෙවමින් නව ණය සේවාකරණය කළ යුත්තේද මහ බැංකුව. මම කිව්වා ඒ වෙනස් සුරකුම්පත් නිකුත් කිරීම, ඒවා පිළිබඳ ගිණුම් පවත්වා ගැනීම සහ નિયમિત පරිදි වාරික හා පොලී ගෙවමින් ණය සේවාකරණය කරන්නේ රජය වෙනුවෙන් මහ බැංකුව. ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණයේදී අවම පිරිවැයකට රජය සඳහා ණය සපයා දීම මහ බැංකුව විසින් කරන්න ඕන කියන එකයි මෙතනදී කියවෙන්නේ. එතකොට මේක තවදුරටත් කියනවා දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත අනුව භාණ්ඩාගාර බිල්පත්ද භාණ්ඩාගාර බැඳුම් කරද නිකුත් කරනවා මහ බැංකුව. ඊළඟට නිත්‍ය පොලියක් යටතේ මධ්‍යකාලීන හා දිගුකාලීන ජාත්‍යන්තරව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ඔස්සේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළෙන් අරමුදල් රැස් කිරීම මහ බැංකුව සිදු කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරලා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළෙන් අරමුදල් රැස් කිරීම කරනවා. ඒකට ඒ අයට පුළුවන් අපේ ස්වෛරීත්ව බැඳුම් කර තුල ආයෝජනය කරන්න. ඊටකොට ඊළඟට දේශීය ණය කළමනාකරණ කමිටුව මහ බැංකු නිලධාරීන් හා
භාණ්ඩාගාර නිලධාරීන්ගේ සමන්විත වන අතර එම කමිටුව දේශීය ණය ගැනීමේ ක්‍රියාවලිය තීරණය කරයි. එහෙනම් දේශීය ණය ගැනීමේ ක්‍රියාවලිය තීරණය කරන්න තමයි දේශීය ණය කළමනාකරණ කමිටුව තියෙන්නේ. සමන්විත වෙන්නේ මහ බැංකු නිලධාරීන් හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ. හරි නේද? ඔයගොල්ලෝ පත්තරවල එහෙම දැකලා තියෙනවා රෝඩ් ෂෝ කියලා. රෝඩ් ෂෝ කියලා කියන්නේ මොකද්ද? ඔය ඔකේ දෙවෙනි බුලට් එක යටතේ තියෙන නිත්‍ය පොලියක් යටතේ මධ්‍යකාලීන හා දිගුකාලීන ජාත්‍යන්තරව ශ්‍රී ලංකා සංවාදයට බැඳුම් කර ඔස්සේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් අරමුදල් රැස් කිරීම සිදු කිරීම. ඒ කියන්නේ ගිහිල්ලා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න මේ වගේ වටපිටාවක් තියෙනවා. ඔබගේ ආයෝජන වලට ඉහළ වටිනාකමක් ලැබෙනවා, ප්‍රතිලාභයක් ලැබෙනවා, සුරැකුමක් තියෙනවා, රජයේ වගකීම තියෙනවා කියලා ඒ වගේ ප්‍රසන්ටේ කියන්නේ යම් ඉදිරිපත් කිරීම කරලා තමයි යම් කිසි පිටරට බැංකුවක් මාර්ගයෙන් ආයෝජකව රැස් කරලා මේවල ආයෝජනය කරන්න කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් කියන රෝඩ් ෂෝ කියලා ඔය මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව කියවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ස්වෛරීත්ව බැඳුම් කිරීමේ ක්‍රියාවලිය. එහෙනම් ඒක සම්බන්ධයෙන් ගැටලු නැත්නම් අපිට යන්න පුළුවන් සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණයට ඊළඟ කාර්ය සඳහා. ඉන්න රජයේ නියෝජිත කාර්යයන් යටතේ රාජ්‍ය ණය කළමනාකරණය ගැන කතා කරේ. ඊළඟට අපි ගන්න පුළුවන් සේවක අරමුදල් කළමනාකරණය. ඉතින් අපිට යම් නම් කරන්න කිව්වොත් එහෙම මේ මහ බැංකුවේ කාර්යයන් කියලා මේවා වෙන වෙනම දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ රජයේ නියෝජිත විශේෂ කටයුතු කිරීම සහ මහ බැංකුවේ සාමාන්‍ය කාර්යයන්. නමුත් වෙන වෙනම ඇහුවොත් හින්දායි මම මෙතනදී මේ වගේ වර්ගීකරණයක් කරලා තියෙන්නේ. මේවා රජයේ නියෝජිත කාර්ය විදිහට කරන්නේ. එහෙනම් සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය. එහෙනම් මේ සේවක අර්ථසාධක අරමුදල් පනතට අනුව අරමුදලේ බාරකරුවන්නේ කවුද? මහ බැංකුව. එහෙනම් සේවක අර්ථසාධක අරමුදල යටතේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයෝ මේ සඳහා ඒ තමන්ගේ වැටුපෙන් මේ වාරික දානවා. ඒකට එන්නේ ඒ අරමුදල ඒ වයින් සමන්විත වෙන අරමුදලේ බාරකරු වෙන්නේ මහ බැංකුව. නමුත් ඒක සේවක අර්ථසාධක කියන එක මූලික වශයෙන් කටයුතු කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව. නමුත් මෙතනදී මේ අරමුදල කළමනාකරණය කිරීම තමයි මෙතන බාරකරු කියලා කියන්නේ. එහෙනම් ඒ අරමුදල් රැස් කිරීම කරනවා, ඒවා ගිණුම්ගත කරනවා, ඒවා ආයෝජනය කරනවා, ඊළඟට ඒ සුදුසු ප්‍රතිලාභීන්ට ඒවා ලබා දෙනවා, ඊළඟට වාර්ෂිකව ඒ ලාභය බෙදා හරිනවා. මේ සමාජිකින්ට සියලුම කටයුතු කරන්නේ මේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් මහ බැංකුව යටතේ. මේක ඊළඟට කියන ඒ අනුව සමාජික අරමුදල් රැස් කිරීම, සමාජික ගිණුම් පවත්වාගෙන යාම, අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම හා සුදුසුකම්ලත් සමාජිකයින් හට අරමුදල් ගෙවීම් සිදු කරන්නේ මහ බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුව විසින්. ඒ වගේම මේ අරමුදල් ආයෝජනය කරද්දී ඒ අවදානම් අඩු කියන්නේ අවදානම් අඩු ඉහළ ශ්‍රේණිගත කිරීම සහිත ඒවල තමයි ආයෝජනය කරන්නේ. ඒවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඒ අවදානම් කළමනාකරණයට යටත්. ඒ කියන්නේ එතකොට ඒ ආයෝජන සම්බන්ධ තීරණ ගන්නෙත් ඊට ඉහළ විද්වත් මණ්ඩලයක් විසින්. ඒ විදිහට ඒ අය මාසිකව රැස් දෛනිකව රැස් වෙනවා, මාසිකව රැස් වෙනවා. ඊට වඩා අවශ්‍ය නම් ඊටත් වඩා රැස් වෙනවා. ඒවා ඉහළ කමිටු වලට වාර්තා කරනවා. ඊළඟට මේ ත්‍රිමාසිකව මේ සහ මාසිකව සහ ත්‍රිමාසිකව මේ මුදල් මණ්ඩලයට මේ අරමුදලේ ආයෝජන සම්බන්ධයෙන් වාර්තා කරනවා. මේ හැම දෙයක්ම කරනවා. ඒකට ඒක බොහොම ඉහළ විවිධභාවයකින් සහ සේවක අර්ථසාධක අරමුදලට ඉතා ඉහළ ආරක්ෂාවක් ලබා දෙන විදිහට තමයි මේ සමාජික අරමුදල් කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථ සේවක අර්ථසාධක අරමුදල්
දෙපාර්තමේන්තුව විසින්. මම හිතන්නේ මහ බැංකුවේ ඉන්න තියෙන දෙපාර්තමේන්තු 30න් ඉතා ඉහළම සේවකයින් රාශියක් මම හිතන්නේ 300කට අධික සේවක පිරිසක් ඉන්න දෙපාර්තමේන්තුව වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාමික අරමුදල වෙන්නේ මේ සේවක අර්ථසාධක අරමුදල. මේක සාමාන්‍යයෙන් විගණන කරලා ගිණුම් වලට අනුව මොනවද ට්‍රිලියන 2.5ක් විතර වෙනවා මේ අර්ථසාධක අරමුදලේ මුදල් ප්‍රමාණය. කියන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාමික අරමුදල. දැන් මේ අරමුදල් කළමනාකරන සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය යටතේ මොනවද කරන්නේ? සමාජික අරමුදල් ඔයගොල්ලෝ අන්න එහෙම මතක තියාගන්න. සමාජික අරමුදල් රැස් කිරීම, ඒ සම්බන්ධ ගිණුම් පවත්වාගෙන යාම, අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම හා සුදුසුකම්ලත් සමාජිකයින් හට එම අරමුදල් ලබා දීම. එහෙනම් ඒකේ අන්නේ කාර්යයන් 4 මතක තියාගන්න. එහෙනම් මොනවද? සේවක අර්ථසාධක අරමුදල් යටතේ පනත යටතේ සමාජික අරමුදල් රැස් කිරීම. ඒ පිළිබඳ ගිණුම් පවත්වා ගැනීම. අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීමත් ඊළඟට සුදුසුකම්ලත් සමාජිකයින් හට ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 55 වුණා ඒ වගේ හට අරමුදල් ගෙවීම සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව. ඊට අමතරව අපි මේ දෙපාර්තමේන්තුව ගැන කතා කරනවා. ඊටකොට අපිට තව වැඩිපුර කතා කරන්න පුළුවන්. එතකොට දැන් නිවාස ණය ඒ වගේ ලබා දීම මේ වගේ දේවල් මේ අරමුදල තුලින් සමාජිකයින්ට සිදු කරනවා. වෙන බැංකුවක් තමයි ලබා දෙන්නේ මේක අපේට ලබා දීමට කටයුතු කරනවා. එහෙනම් අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ගැන ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා. ඒක තා පහසු එකක්. ඊළඟට මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම. එහෙනම් මූල්‍ය බුද්ධි ඒකකය කියලා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවෙන් තමයි මේ මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම යටතේ කරන්නේ. මේ ජාත්‍යන්තරව මේ දේ කරන එකක්. මොකද ජාත්‍යන්තරව තමයි සාමාන්‍යයෙන් අපි කියනවා නීති විරෝධී ව්‍යාපාර කරන අය ඉන්න පුළුවන්. ඒ අය තමන්ගේ අරමුදල් බැංකුකරණය හරහා බැංකු වලට දාලා නැවත අරගෙන යන ඒ විදිහට ඒ අපි කියනවා කළු මුදල් සුදු කිරීම කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. දැන් කළු මුදල් සුදු කිරීම වගේ දේවල් තමයි මේකෙන් මේ වැළැක්වෙන්නේ. එහෙනම් ඒ වගේම මේ මුදල් ත්‍රස්තවාදයට ත්‍රස්තවාදීන්ට අවියාවුද ගන්න ඒ කටයුතු කරන්න යෙද වෙන්න පුළුවන්. ඒක නිසා ජාත්‍යන්තරව මේ විදිහට ඒ ජාත්‍යන්තර කටයුතු කරනකොට රටවල් මේ විදිහට ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම හෝ කළු මුදල් සුදු කිරීම නොකළ යුතුයි. එහෙම කරනොත් එහෙම ජාත්‍යන්තරව ඒ රටවල් වලට සම්බාධක පැනවෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති අපේ රට උනත් මේ ළඟක් වෙනකම්ම තිබුණා ග්‍රේ ඒරියා කියලා අපි කිව්වා. ඒ කියන්නේ මොකද ජාත්‍යන්තරව අපේ රටවල් වල එහෙම වෙනවා කියලා පිළිගැනීමක් තිබුණා. නමුත් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ඒ නිලධාරීන් ඉහළ නිලධාරීන් ඒ කටයුතු කිරීම තුළින් ඒ තත්ත්වය දැන් වළක්වගෙන තියෙනවා. එහෙනම් 2006 තමයි මේක පටන් ගත්තේ. 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පන්තිට අනුකූලව කටයුතු කරනු ලබයි. ඔයගොල්ලෝගේ බැංකු වලට උනත් අපි ආවොත් එතකොට අපි අර ෆෝම් එකක් තියෙනවා නේද? අපිට පුරවන්න. ඒකෙත් තියෙනවා යම්කිසි මුදල් ගානකට වඩා අපි තැන්පත් කරනවා නම් තමුන් පිළිබඳ තමන්ගේ හැඳුනුම්පත් අංකය දාලා මේ මුදල් කොහෙන්ද ආවේ කියලා සඳහන් කරන්න. ඒකට අපි කියනවා know your customer නැත්නම් KYC rule කියලා. නෑ ඒක තියෙන්නේ මේ මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වැළැක්වීමේ ක්‍රමවේදයක් හැටියට. එහෙනම් 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පන්තිට අනුකූලව කටයුතු කරනු ලබනවා. ඒකට මහ බැංකුවේ පිහිටුවා ඇති මූල්‍ය බුද්ධි ඒකකයේ තුලින් මුදල් විසුද්ධිකරණයට අදාළ කටයුතු සිදු කරනවා. ඒ වගේ අයට යම් ක්‍රමවේද තියෙනවා. ඒ බැංකු තුලට ලැබෙන වාර්තා කෙරෙන මුදල් සම්බන්ධව කටයුතු කරන්න. ඒ අනුව
යම් සැකයක් ඇති වුණොත් එහෙම ඒ පිළිබඳව සොයලා බලලා ඒ අධිකරණ කටයුතු වලට සහාය දීමත් මේ මූල්‍ය බුද්ධි ඒකකය තුලින් කරනවා. ඒ අනුව මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම සඳහා සැක කටයුතු ගනුදෙනු පරීක්ෂා කිරීම අදාළ නියාමන ආයතන වලට තොරතුරු බෙදා හැරීම යන ආදී මේ යටතේ සිදු වෙනවා. එතකොට අපි මේක මූල්‍ය බුද්ධි ඒකකය පිළිබඳව කතා කරනකොට අපි කතා කරනවා දෙපාර්තමේන්තුවක් යටතේ. සාමාන්‍යයෙන් ඔය ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්නවල මේ මූල්‍ය බුද්ධි ඒකකයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වගේ දේවල් නැවත ගොඩාක් ඇවිල්ලා තියෙන දෙපාර්තමේන්තු විදිහටත් ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර බලනකොට පෙනිලා යයි. මේකෙදි ගැටලු නැහැ කියලා මම හිතනවා කවුරුත් ඇහුවේ නැති නිසා. ප්‍රශ්න තියෙනවද? සේවකාද සාධක අනුමුදලින් හෝ මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වැළැක්වීම යටතේ එහෙනම් ඊළඟට අපි ගත්තොත් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු හා මූල්‍ය අන්තර්ගත භාවය financial inclusion පහසුකම් සැලසීම. එතකොට මෙතනදී අදහස් කරන්නේ මොකද්ද? එකක් තමයි මූල්‍ය අන්තර්ගත භාවය නැතහොත් මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම හා තුලිත වර්ධනයක් තුලින් ශ්‍රී ලංකාව තුල ඇති කිරීම සඳහා තුලිත වර්ධනයක් ශ්‍රී ලංකාව තුල ඇති කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කාර්ය කරනවා. ඇත්තට මොකද්ද මේ මූල්‍ය අන්තර්ගත භාවය කියන්නේ? මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම කියන එක. දැන් ඕගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තාම අකුරු හැකියාව 90ක් කියලා කිව්වට සාමාන්‍යයෙන් කියනවා මූල්‍ය අන්තර්ගත භාවය නැත්නම් මේ මූල්‍ය දැනුම 30ක 35ක අතර මට්ටමක තියෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ මූල්‍ය කටයුතු පිළිබඳව ජනතාවට ගොඩාක් අඩු දැනුමක් තියෙනවා. ඒක තමයි ඔය දැන් සාමාන්‍යයෙන් පිරමිඩ්ස් ඊළඟට ගත්තාම මේ දැන් ඔය මහ බැංකුවේ ලියාපදිංචි නොවුණු මූල්‍ය සමාගම් ඒ වගේ දේවල් වල මිනිස්සු මුදල් ගිහිල්ලා දානවා. කොච්චර කිව්වත් මහ බැංකුව මේ පුළුවන් තරම් පත්‍ර පිටු ගණන් නිවේදන දානවා. ඊළඟට රූපවාහිනිය රේඩියෝ ඒවා භාවිතා කරලා ජනතාව දැනුවත් කරනවා මේ වගේ නීති විරෝධී මූල්‍ය ව්‍යාපාරවල යෙදෙන්න එපා, ඒ වගේ ඒවාට අනුබල දෙන්න එපා කියලා. නමුත් මිනිස්සු පොලිසියට එකක් දෙකක් තුනක් කියලා එහෙම වැඩි කිව්වොත් එහෙම දුවලා ගිහින් අරවල දානවා. ඒක මොකද්ද මේ හේතුව? මේ මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධය ඉතා අඩු බව. ඒ කියන්නේ අපිට යම්කිසි ආයතනයක ඉතා ඉහළ පොලියක් දෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඉතා ඉහළ අවදානමක් තියෙනවා කියලා. මොකද තියෙන අවදානම අඩු නම් පොලි අනුපාතිකයත් අඩු. අවදානම ඉහළ නම් පොලි අනුපාතිකයක් වැඩි. නමුත් මිනිස්සු මේ මුදල් දාන වෙලාවට හිතන්නේ පොලි අනුපාතිකය ගැන විතරයි. ඊට පස්සේ තමන්ගේ ප්‍රාග්ධන කියන්නේ දාපු මුදල තැන්පතු ආපහු ගන්න පුළුවන් වේද කියලාවත් හිතන්නේ නැහැ. අර පොලි පිළිබඳව මහා ඇල්මක් ඇති කරගෙන ගිහිල්ලා මුදල් දානවා. ඊට පස්සේ ඒ ආයතන සමහරට මහ බැංකුවේ ලියාපදිංචි නොවුණු ආයතන වෙන්නත් පුළුවන්. නමුත් ඒවා මේ බිඳ වැටුණත් ඒකටත් කෑ ගහනවා මහ බැංකුව කිව්වේ නැහැ කියනවා. මහ බැංකුව ඕන තරම් ඒ මූල්‍ය ආයතන පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඒ වගේ කියලා පුළුවන් තරම් දැන්වීම් දාලා තියෙනවා. දැන් වෙන රටවල් වල ගත්තාම දියුණු රටවල් වල ගත්තාම මේ වගේ ඒවා සලකන්නේ මහ බැංකුවේ කාර්යයක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් යම් මුදලක් ගිහින් කොහේ හරි දානවා නම් තැන්පත් කරනවා නම් ආයතන ක්‍රියාදාමයක් තුළ ඒ පුද්ගලයෝ ගිහින් හොයලා බලන්න ඕන ඒ ආයතනයේ කටයුතු පිළිබඳව. මේ ආයතනයේ ලියාපදිංචි ආයතනයක්ද මේ ආයතනයේ කටයුතු කොහොමද කියලා හොයලා බලන්න. ඊට පස්සේ ඒක නැතුව ගියොත් එහෙම මහ බැංකුව පස්සේ දුවන්න අවශ්‍ය නැහැ. එහෙනම් කරන්න ඕන පොලිසියට ගිහින් පැමිණිලි කරන්න ඕන. මේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේ අය පවා මේ දියුණු වෙමින් පවතින රටවල් වලට උපදෙස් දෙද්දි කියන්නේ ඒවා පාර දෙන්න ඕන ඒ සාමාන්‍යයෙන් අපරාධ නීතියත් ක්‍රියාත්මක වෙන්න කියලා. මොකද හේතුව මහ බැංකුවට පුළුවන් වෙන්නේ මහ බැංකුව
තුල ලියාපදිංචි ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීම විතරයි. නැතුව අර හතු පිපෙන්නා වගේ ඉන ඒ ආයතන වල මුදල් ගිහින් දැම්මොත් ඒවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බෑ. ඒකින්ද මෙතනදී අපි ඒ වෙනුවට ඒ ආයතන වෙනුවට අපි ක්‍රියා කිරීම වෙනුවට මොකද්ද කරන්න ඕන මේ ජනතාවට මූල්‍ය කටයුතු පිළිබඳව අවබෝධයක් ලබා දීමට කටයුතු කරන්න ඕන. ඒක නිසා ගොඩාක් වෙලාවට ඈත ඔය ග්‍රාමීය ප්‍රදේශවලට මේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊළඟට මහ බැංකුවේ තියෙනවා ප්‍රාදේශීය කාර්යාල ඒවයි නිලධාරීන් ගිහිල්ලා බොහෝ වෙලාවට හැම මාසෙකම විශාල දේශන සංඛ්‍යාවක් කරලා මේ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා මේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව. මොකද හේතුව නැත්නම් ජනතාව ඒවයින් ඒවල පීඩිත පිරිසක් බවට පත් වෙනවා. එහෙනම් ඒ කටයුතු අයත් වෙන්නේ මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු. එනම් මහ බැංකුවක් විසින් කරන මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වල අංක 1 විදිහට අපිට ගන්න පුළුවන් මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා දීම ජනතාවට කියලා. එහෙනම් ඒක දෙන්න ඕන මේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ ගියොත් එහෙම බොහෝ විට මේ වගේ ව්‍යාජ මූල්‍ය ආයතන වෙත ජනතාව යෑම පාලනය කරන්න පුළුවන්. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධනය සඳහා තෝරාගත් සහභාගීත්ව මූල්‍ය ආයතන හරහා අඩු පහසුකම් සහිත අංශ සඳහා මූල්‍ය පහසුකම් ලැබෙලා දෙනවා. ඒ කියන්නේ මොකද්ද ප්‍රාදේශීය සංවර්ධනය අපි හිතමු ඉහළ ව්‍යාපාර වෙන්නත් පුළුවන් ඊට වඩා ගොඩක් අවධානය යොමු වෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කියලා මේ කුඩා පරිමාණයේ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර. ඒතකොට මේ බැංකු පද්ධතිය හරහා ඒ අයට මම කිව්වා ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට සෞභාග්‍ය වගේ ණය යෝජනා ක්‍රම ඒ වගේ ණය යෝජනා ක්‍රම හරහා බැංකු පද්ධතියෙන් ඒ අරමුදල් ගලා යෑමට ඉඩ සලස්වලා පුළුවන් මොනවද ඒ අඩු පහසුකම් සහිත අංශ සඳහා මූල්‍ය පහසුකම් සපයලා දෙනවා. දැන් මේ කාලේ අර 104 අනුපාතිකයට ණය ලබා දීම සිදු කරනවා. මොකද COVID-19 තුලින් ඇති වුණු ඒ ආර්ථික කටයුතු වල ඇති වුණු මන්දගාමීත්වයට යම් පිළියමක් දෙනවා. ඒ වගේ කාර්යයන් සිදු කරන්නේ මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු යටතේ. මේ සඳහා රජය මහ බැංකුව හා ආධාර ලබා දෙන ආයතන විසින් මේ අරමුදල් සම්පාදනය සිදු කරනවා මේවා කරගෙන යන්න. හරිද? එතකොට මේකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රාදේශීය සංවර්ධන කටයුතු. එහෙනම් මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳව අපි කතා කරනකොට ප්‍රාදේශීය වශයෙන් මේ මූල්‍ය කටයුතු පිළිබඳ ඉහළ අවබෝධයක් ජනතාවට ලබා දෙන්න දේශන සම්මන්ත්‍රණ මෙහෙයවීම කරනවා. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ඒ කියන්නේ මෙතනදී අපි කතා කරා තුලිත වර්ධනය කියලා. තුලිත වර්ධනය කියලා කියන්නේ මොකද්ද? ඉස්සර මේ බස්නාහිර පළාතට පමණක් කියන්නේ ඒකෙන් පමණක් විශාල ප්‍රමාණයක් දළදේශීය නිෂ්පාදිතයට දායකත්වයේ සැපයුවා. එහෙම නෙමෙයි අනෙකුත් ප්‍රදේශවල සංවර්ධනයක් ඇති වෙනවා කියන්නේ අනෙකුත් පළාත් අතතුලිනුත් ඒ විදිහට ලැබෙන දායකත්වයේ ඉහළ මට්ටමකට ගෙනීම. එහෙම ඉහළ මට්ටමකට ගෙනීමට අපි කියනවා කියන්නේ තුලිත වර්ධනය කියන්නේ එහෙනම් හැම ප්‍රදේශයකින් උතුර වෙන්න පුළුවන් ඌව වෙන්න පුළුවන් මේ හැම පළාතකින්ම ඒ දළදේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා ගන්න ක්‍රියා කිරීමට අපි කියනවා මොකක් කියලාද? තුලිත වර්ධනය කියලා. එහෙනම් ඒ සඳහා ඒ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ විදිහට ජනතාව දැනුවත් කරලා ජනතාවගේ මූල සාක්ෂරතාව ඉහළ නැංවීම වගේම බැංකු පද්ධතිය හරහා මැදිහා දීර්ඝකාලීන ණය පහසුකම් සපයා දීම තුළිනුත් ඒ කියන්නේ ප්‍රතිමූල්‍ය පහසුකම් හරහා ප්‍රතිමූල්‍ය පහසුකම් මේ කියන්නේ අඩු සාපේක්ෂව අඩු පොලි අනුපාතිකයක් යටතේ ආර්ථිකයේ ඉහළ ප්‍රමුඛතාවක් හිමිවිය යුතු ඒ ආර්ථික කටයුතු වලට දායකත්වයේ මූල්‍ය දායකත්වය ලබා දීමට එම අරමුදල් ලබා දෙනවා. ඒ සඳහා අරමුදල් ලබා දෙන්නේ මහ බැංකුවේ ලාභ වලින් ආධාර ලබා දෙන ආයතන විසින් රජයෙන්ුත් ලබා දෙන්න පුළුවන්. ඒකට මේ විදිහට තමයි
අර මුදල් දායකත්වයේ සැපෙන්නේ. මේ පිළිබඳව ඔබට ගැටලුවක් තියෙනවද මේ දක්වා කතා කරපු ඒවායින්? එහෙනම් අපිට අන්තිමට කතා කරන්න තියෙන මේ කාර්යයන් යටතේ මොකද්ද? විදේශ විනිමය කළමනාකරණය කියන එක. එහෙනම් විදේශ විනිමය කළමනාකරණය කරන්නේ දැන් ඉස්සර නම් විනිමය පාලක හිටියා මහ බැංකුවේ. නමුත් දැන් විනිමය පාලක කෙනෙක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව. ඒතර මේ විදේශ විනිමය කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කෙරෙනවා. නමුත් අනෙකුත් කටයුතු කරන මුදල් අමාත්‍යාංශය තුලින් එතකොට විනිමය පනති විධිවිධානයන්ට අනුව විදේශ විනිමය ගනුදෙනු කළමනාකරණය වගකීම ඉටු කරනවා. ඔයගොල්ලෝගේ බැංකු නේද විදේශ විනිමය සම්බන්ධයෙන් ගනුදෙනු කරුවන්ට මුදල් නිකුත් කරද්දී අර යම් පෝරමයක් පුරවනවා. එතකොට ඒ වගේ ඒවා තව තියාගෙන යනවා. ඒවා කළමනාකරණය කරනවා. ඊළඟට යම් කිසි පැමිණිල්ලක් ඒ වගේ ආවොත් එහෙම අර ඒ වගේට හොයා බැලීම කරනවා. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු වලට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම කියන්නේ policies කියන එක සකස් කිරීම. ඇතැම් විදේශ ගනුදෙනු සඳහා අවසර ලබා දීම. අපිට සමහර ගැටලු සහගත තත්ත්වයන් එන්න පුළුවන්. වාණිජ බැංකුවකට විදේශ විනිමය ඉල්ලලා ආවහම ඒ අයට යම් යම් නිර්වචන සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වුණොත් ඒ සඳහා මහ බැංකුවේ අවසර ඉල්ලනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ ගැන හොයලා බලලා ඒ අවශ්‍ය තොරතුරු සම්පාදනය කරගෙන ඒ සඳහා අවසර ලබා දෙන්න පුළුවන් නම් ඒ අවසර ලබා දීම. ඊළඟට විදේශ විනිමය ප්‍රවාහ නිරීක්ෂණය කිරීම හා බලයලත් වෙළඳුන්ට විදේශ විනිමය ගනුදෙනු කරන්න දීලා තියෙන බලයලත් වෙළඳුන් වෙත උපදෙස් ලබා දීමත් මේ විදේශ විනිමය කළමනාකරණය යටතේ සිද්ධ වෙනවා. දැන් අපි කතා කරා මහ බැංකුවේ කාර්යයන් යටතේ ප්‍රධාන කාර්යයන් 7ක් සහ රජයේ නියෝජිත ලෙස කටයුතු කිරීම යටතේ 5ක්. ඒ කියන්නේ අපි කාර්යයන් 12ක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඒ යටතේ මහ බැංකුවේ කාර්යයන් කියන පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. ඒකට මම සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් විදිහට අපි බලන්න පුළුවන් ඕගොල්ලන්ට පහුගිය ප්‍රශ්න පත්‍ර පිළිබඳව හොයලා බලලා පුළුවන් උත්තර දෙන්න. එතනකම් මම ඔයාලගේ අවධානයට මේ වගේ ප්‍රශ්නයක් මම කියනවා. මේක 2018 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ තුල ඉතල තියෙන ප්‍රශ්න පත්‍ර වලින් ගත්තේ 4 වෙනි ප්‍රශ්නය තුල අහනවා මුදල් නීති පන්තිට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නීතිමය වශයෙන් එයට පවරා ඇති අරමුණු සහ කාර්යභාරය ඉටු කිරීම සඳහා විවිධ කටයුතු වල නිරත වේ. එනම් මුදල් නීති පන්තිට අනුව තමයි මහ බැංකුවේ අරමුණු තියෙන්නේ. එහෙනම් නීතිමය කටයුතු එහෙම නිරත වෙනවා. මුදල් නීති පන්තිට අනුව ඉටු කරනු ලබන මහ බැංකුවේ පහත සඳහන් කටයුතු වලින් අපේක්ෂිත අරමුණු හා ඒවා නූතන මහ බැංකුවල අරමුණු හා ගැළපේද යන්න සාකච්ඡා කරන්න. මේක ප්‍රශ්න දෙකක් තියෙනවා. එහෙනම් මේ කටයුතු වලින් අපේක්ෂා කරන්නේ මොකද්ද? ඊළඟට නූතන මහ බැංකුවල අරමුණු හා ගැළපේද. ඒකට මෙතන නූතන මහ බැංකු ගත්තාම ඒකට අපේ රටවල් තාම දිනු වෙමින් පවතින රටවල්. නමුත් නූතන මහ බැංකුකරණය කියලා ගත්තාම බොහෝ විට සලකන්නේ මේ දියුණු රටවල් වල බැංකුවල අරමුණු. ඒවල මම ඉස්සලත් කිව්වා මේ දියුණු කාර්මික රටවල් වල ගත්තාම ඊළඟට ස්විස් මේ නව ශ්‍රීලන්තයේ වගේ මහ බැංකු ගත්තාම ඉතා ස්වාධීන මහ බැංකු තියෙනවා. ඒකට මේ මහ බැංකු වල අරමුණු ගත්තාම මොකද තියෙන්නේ මේ මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් පවත්වා ගැනීම විතරයි. අපි අර කතා කරපු රාජ්‍යනාය කළමනාකරණය, ඒ වගේ සේවකාත් සාධක මුදල් කළමනාකරණය, ඒ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ මේ මහ බැංකු තුල. එතකොට ඒකෙදි ඒ අය අවධානය යොමු කරන්නේ මුදල් ප්‍රතිපත්තියත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවටත් පමණයි. ඒක ඒ වගේ එතන දාලා තිනවා කැළපේද යන සාකච්ඡා කරන්න. ඔයගලන්ට මේක ගැන හිතන්න පුළුවන්, මේ ප්‍රශ්න පත්‍රය අරන් බලන්න පුළුවන්. උත්තර අපි ඕගොල්ලෝ මම මෙතනදිම
උත්තරත් කියවන්න ගියොත් එහෙම උත්තර කියන්න ගියොත් එහෙම ඒක සාර්ථක නැහැ. ඒකද ඔයගොල්ලෝ උත්සාහ කරන්න පුළුවන් මේ වගේ වට උත්තර ලියන්න. පුළුවන් තරම් උත්තර ලිව්වොත් තමයි විභාගෙදී උත්තර ලියන්න පහසු වෙන්නේ. නැතුව එහෙම නැතුව ඒ වගේ ට්‍රේන් උන් නැත්නම් එහෙම ඒක අමාරු වෙනවා. ඒකද ඔයගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න උත්තර ලියන්න. මම ඉස්සර පන්ති කරනකොට නම් මේ ඉන්ස්ටිටියුට් එකේ එවලේ විනාඩි 15ක් ඒ වගේ දීලා උත්තර ලියන්න කියලා. දැන් මේ අවස්ථාව නැති නිසා ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලෝ ඒක කරන්න. දැන් මේක කියනවා 83 වෙනි වගන්තිය යටතේ තියෙනවා මූල නීති පනතේ වාණිජ ණය, නිෂ්පාදන ණය හා අත්තිකාරම්. අද අපි කිව්වා මහ බැංකුව විසින් බැංකුවල බැංකුකරු විදියට ලබා දෙන ණය යටතේ අපි කියමු මේ කෙටි කාලින ණය යටතේ තමයි මේ වාණිජ ණය, නිෂ්පාදන ණය හා අත්තිකාරම් යනාදී ණය මෙහෙයුම් සම්බන්ධව වාණිජ බැංකු සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුව සමග ගනුදෙනු කිරීමට සාමාන්‍යයෙන් මහ බැංකුවට හැකිය. එහෙනම් ඒකෙන් බලන්න ඕන මේ කටයුතු වලින් අපේක්ෂිත අරමුණුයි නූතන මහ බැංකුවල අරමුණු එක ගැලපෙනවද කියලා. 2 89 කියන්නේ රෝමන් ඉලක්කම් 2 89 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට රජය වෙත ඍජු తాවකාලික අත්තිකාරම්. මේ ඍජු කියන වචනය ආවට එතන කියන්නේ తాවකාලික අත්තිකාරම්. తాවකාලික අත්තිකාරම් සැපිය හැකි අතර එම අත්තිකාරම් උපරිම වශයෙන් 6 මාසයක් තුළ ආපසු ගෙවිය යුතු මෙන්ම ඕනෑම අවස්ථාවක එසේ සපයන ලද අත්තිකාරම් ප්‍රමාණය අදාළ මූල්‍ය වර්ෂයේ රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% නොඉක්ම විය යුතුය. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? මේ රජයේ බැංකුව විදිහට කටයුතු කිරීම තුළ කියන කාර්යයත් අපි කතා කරපු රජයට తాවකාලික අත්තිකාරම් සැපයි. එහෙනම් ඒ කටයුතු වලින් අපේක්ෂිත අරමුණ මොකද්ද? නූතන බැංකු හාය ගැලපේ. නූතන මහ බැංකු කටයුතු හාය ගැලපේ. මොකක්ද ඒකේ අරමුණ වෙන්නේ? මම නිකන් ඒ ගැන කතා කරුවොත් අරමුණ වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් අඛණ්ඩව කරගෙන යෑමට. ඒ වගේ තමයි බලන්න ඕන මේ වගේ ඒවට උත්තර ලියන්න. එහෙම ලියුවොත් තමයි අපිට මේ හැකියාව ලැබෙන්නේ උත්තර ලියන්න. මේ වගේම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකට අපි ලියලා තියෙනවනේ අපිට හරි ලේසි උත්තර ලියන්න. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕන මේ 2018 සැප්තැම්බර් 18 සැප්තැම්බර් වල 4 වෙනි ප්‍රශ්නේ මේ ඔක්කොන්ටම ලියන්න පුළුවන්. ඊළඟට 3 වෙනි ප්‍රශ්නය 3 වෙනි රෝමන් ඉලක්කම 29 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෑම වාණිජ බැංකුවකම ගිණුම් හා පොත්පත් අධීක්ෂණය කරනු ලබන කාල සීමාව තුළ අවම වශයෙන් එක්වරක්වත් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකව එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියෙකු විසින් අධීක්ෂණය කළ යුතු වන අතර අධිපතිවරයා විසින් නියම කරන ලද අවස්ථාවක බැංකුවක තවදුරටත් අධීක්ෂණ කටයුතු සිදු කළ යුතු වේ. එතන මෙතන ඉන්නේ මේ බැංකු අධීක්ෂණය ගැන අපි බැංකු අධීක්ෂණ කාර්ය ගැන කතා කරා. ඒක නිසා මේකට උත්තර ලියන්න පුළුවන්. මීට අමතරව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට මේක දීර්ඝව කතා කරනවා. නමුත් මේකට උත්තර ලියන්න ඔයගොල්ලන්ට පුළුවන්. මම කිව්වා අවම වශයෙන් එක්වරක්වත් මේ පොත්පත් අධික ඒවා කරනවා. ඊට අවශ්‍ය නම් ඒ අවදානම් ඉහළයි කියලා මේ අඛණ්ඩ පරීක්ෂණය හා දුරස්ථ පරීක්ෂණ වලින් හැංගී ගියොත් එහෙම ඊට වඩා වැඩි වාරයකදීව කරන්න පුළුවන්. අපි කිව්වා නිලධාරීන් ගිහිල්ලාම කරන්න පුළුවන්. ඒකට ඒ වගේ ඒවා අපි කතා කරා. ඊළඟට ඒකේ 4 වෙනි එක අහනවා 49 වෙනි වගන්තිය කියලා ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ එකම අයිතිය හා අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු විය යුතුයි. මේවායින් අපේක්ෂිත අරමුණු හා ඒවා නූතන මහ බැංකුවල අරමුණු හා කොපමණ ගැළපේද කියන එකයි මේකේ අහන්නේ. එතකොට මේ පිළිබඳව උත්තර ඕගොල්ලෝ මේ ලෑස්ති වෙන්න ඕන. ඊට පස්සේ මට පුළුවන් ඒ ගැන අනිත් දවසේ පටන් ගන්න කලින් කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ මේ ලියලා තියෙන උත්තරවල නිවැරදිතාවය තමටම බලන්න පුළුවන්. ඒ දේ කරන්න. මොකද නැත්නම් එහෙම අපි මේ කතා කරාට ඔව අමතක වෙලා යන්න පුළුවන්. ඒක නිසා අනිත් එක අපි දැනගන්නේ විෂය කරුණු ගත්තාම විෂය කරුණු කෙලින්ම අහන්නේ විභාග ප්‍රශ්න වලට. ඒකට ඒ කරුණ යොදා ගන්න
තමන්ට පුහුණුවක් ලැබෙන්නේ ප්‍රශ්න පත්‍රවලට උත්තර දුන්න. දැන් තව විනාඩි 5ක කාලයක් තියෙනවා. ඒ තුල ඔබට අද ඉගෙනගත් ඒවායින් ගැටලු වගේ තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට මොකද්ද කවුරු හරි ඉන්නවා නම් ගැටලු තියෙන කෙනෙක් මේක අවස්ථාව තමුන්ගේ ගැටලු निराකරණය කරගන්න. සර් ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය සඳහා මහ බැංකුවට කිසිම බලතලයක් නැද්ද? නෑ. එතකොට එතනදී තියෙන්නේ ඒ වගේ ලියාපදිංචි නොවුණු ආයතනවලට ඒ මූල්‍ය සමාගම් තියෙන්න පුළුවන්. එකම දේ වෙන්නේ ඒ අයට මහ ජනතාවගේ තැම්පතු බාර ගන්න බෑ. එහෙම තැම්පතු බාර ගන්නවා කියලා කම්ප්ලේන් එකක් ආවොත් ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට යන්න මහ බැංකුවට කටයුතු කරන්න පුළුවන්. මොකද හේතුව මහ බැංකුවේ ඒ විදිහට මූල්‍ය සමාගමක් ලියාපදිංචි වෙලා නැත්නම් ඒ ව්‍යාපාරික කටයුතු කරන්න ඕන තමන්ගේම අරමුදල් වලින්. දැන් අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ඕනතරම් මූල්‍ය සමාගම් ගොඩාක් තියෙනවා. නමුත් මූල්‍ය සමාගම් මේ වගේ සමීපව අධීක්ෂණය කරන්නේ හේතුව තමයි ඉන්දියාවේ තියෙන මූල්‍ය සමාගම් කාටවත් ජනතාවගේ තැන්පතු බාර ගන්න තහනම්. ඒව කරන්න ඕන තමුන්ගේ අරමුදල් වලින්. එක්ක වෙන උපකරණ දැන් අපි මොන හරි වෙන මූල්‍ය උපකරණ තුලින් මුදල් ලබා ගන්න පුළුවන්. නමුත් තැන්පතු බාර ගන්න බෑ. ඒකයි. ඒක නිසා අර වගේ ආයතනවල ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්. නමුත් ඒ අය තැන්පතු බාර ගන්නවා නම් ඊට විරුද්ධව ක්‍රියා කිරීම විතරයි මහ බැංකුවට කරන්න පුළුවන්. එතකොට මෙතනදී බලාපොරොත්තු වෙන්නේ බැංකු පද්ධතියට දැන් SRR කියන්නේ අපි ව්‍යවස්ථාපන සංසිඳානුපාතිකය අඩු කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකයට ඉහළ ද්‍රවශීලතාවක් ලබා දෙන්න. දැන් මිනිස්සු ගෙනල්ලා මේ වාණිජ බැංකුවල මුදල් තැන්පත් කරපුවාම ඒකෙන් මහ බැංකුව කියපු 5% ප්‍රමාණයක් මහ බැංකුවේ ගෙනල්ලා තැන්පත් කරන්න ඕන. ඒකට ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? බැංකු පද්ධතියේ මුදල් තැන්පතු මුදල් වලින් 5% ප්‍රමාණයක් අඩු වෙනවා ණය සහ අත්තිකාරම් ලබා දෙන්න. ඒක මහ බැංකුවේ ඇවිල්ලා තැන්පත් කරනවා. ඒක 2%කින් අඩු කිරීම තුලින් මොකද්ද වෙන්නේ? අපි කිව්වා බිලියන 112ක් බැංකු පද්ධතියට නැවත එකතු වෙනවා. ඒ කියන්නේ මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන දැන් 3යි 5 වෙනුවට ඒක අඩු වීම නිසා 112ක් ආවා කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එම ණය එම අතිරික්ත ද්‍රවශීලතාව ණය සහ අත්තිකාරම් විදිහට වෙළඳපළට ගලා යයි කියලා. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. Thank you. එහෙනම් වෙන ප්‍රශ්න නැත්නම් මට පුළුවන් මේක නවත්තන්න.